ජීවිතවල තියෙන හීන හොයාගෙන හැමතැනම අපි ඇවිදිනවා. ඒ ජීවිතය ඇතුලේ සමහර විට කඳුළු කතාවක් තියෙන්න පුළුවන්. කඳුළුත් එක්ක ඉපදිච්ච සතුටක් තියෙන්න පුළුවන්. ඒ නිසා ජීවිතය කියන්නේ හීනයක් තමයි. ওই ජීවිතේ හීන ඇතුලේ ඇවිදිනකොට අනන්ත අප්‍රමාණ දුක් විඳින්න පුළුවන්. සමහර විට හරියට බත් වේලක් නැති වෙන්නත් පුළුවන්. හැබැයි වතුර ටිකක් තියෙනවා. වතුර ටිකක් බීලා ජීවිතේ හදාගන්න තැන් ගොඩක් තියෙනවා. ඒ නිසා දයාබර ප්‍රේක්ෂක ඔබට අපි පිරිනමන්නේ සුන්දර කතාවක්. මේ ජීවිත සිහින කතාව. අපේ වැඩසටහනින් ඔබ ඔබේ ජීවිතයට යමක් එකතු කරගන්න නම් ඒක තමයි අපේ හීනේ. මට මේ කතාව කියද්දී පූර්විකාවක් කියන්න හිතුණා. ඔබ දන්නවා ඇස් පේන්නේ නැති දෙනතකට පෙනෙනවා නම් බතක් ඉදෙන්නේ නැති තැනක බතක් ඉදෙනවා නම් සුවඳ නැති තැනක සුවඳක් පෙනෙනවා නම් දෙපා නැති තැනකට දෙපා වාරුවක් ඇති දෙපා දෙකක් වෙනවා නම් ඒක තමයි කෙනෙක්ගේ හීනේ. එහෙම හීනයක් හැබෑ කරපු කෙනෙක් මට අද හමු වුණා. මං ඔහුව මාතර ඉඳලා කොළඹ යන බස් එකේදී කලුතර බහින්න හදනකොට මං ඔහුව අපේ හරිදේ ටීවී නාලිකාව ළඟ බස්ස ගත්තා. ඔහු නමින් හරි සොඳුරු මිනිසෙක්. අරුණේ සමරවික්‍රම. එහෙම කිව්වම නම මතක ඇති. ඔහු නිර්මාතෘවරයෙක්. ඒ වගේම අධ්‍යක්ෂකවරයෙක්. ආවාස් ඉන්ටර්නැෂනල් පුද්ගලික සමාගම තියෙන්නේ කලුතර. මේ පූර්විකාවත් එක්ක මට ඔහු පිළි නොගෙනම බෑ. ඒ ඔබ නිසා. ඔබත් එක්ක මේ ගමන ඉන්න කතා කරන්න මට අරුණට ආයිබුවන් කියන්න වෙනවා. ඔබටත් එහෙමයි. ඔබත් ඔහුට ආයිබුවන් කියමු. ආයිබුවන් ඔන්න අරුණ මහත්මයා. ඔබ බොහොම සොඳුරු සිනහාවක් තියෙන භද්‍ර යෞවනේ තාම සිටින කෙනෙක්. ඉතින් මේ හීන හොයාගෙන යනකොට අරුණ මහත්මයා ඔබට ඔබේ හීන තාම තරුණයි නේද? ඔබ වතුර බෝතලයකුත් අරගෙන මාතර බස් එකට බොහොම භද්‍ර යෞවනයේම ඔබේ තරුණ කාලේ නව යොවුන් වියේ නැග්ගෙම බස් එකට අරමුණක් හොයාගෙන. මම හරිද? මට ඒ ලස්සන කතාව පටන් ගමු. මේ දයාබර ප්‍රේක්ෂකයින් ඔබ වගේ කෙනෙක් වෙන්න පුළුවන්. ඔව් ඇත්තටම ස්තුතියි මට අවස්ථාව ලබා දීම පිළිබඳව මුලින්ම ජීවිතේ පටන් ගත්තේ ඔබ කිව්වාගේ වතුර බෝතලයක් අරගෙන කොළඹට ආවා. ඒ එන්න හේතු වුණේ මම මගේ කුඩා කාලේ ඉඳලම ජීවිතේ නොයෙකුත් හැලහැප්පීමකට ලක් වුණු කෙනෙක්. ඒ කියන්නේ මම දෙකේ පන්තියේදී විතර වගේ මගේ පියා අහිමි වෙන්නේ. පියා අහිමි වුණාම මල්ලිලා දෙන්නයි අම්මයි මායි තමයි තනි වෙනවා. ඉතින් උදේට ඉස්කෝලේ යන ගමන් හවසට ගැරිජ් එකට ගිහිල්ලා ඒ ගැරිජ් එකේ දැනුම ආభాෂය ලබාගෙන ඒ ගැරිජ් එකෙන් හවසට හම්බ වෙන කීයක් හරි ගෙනලා අම්මයි අතට දීලා ඉවර වෙලා ඉතින් ජීවිතේ ඉස්සරහට ගෙනිච්චා. එතකොට අපි එකට මල්ලි මගේ මට වඩා අවුරුදු 2ක් බාලයි. එයත් ඉගෙන ගන්නවා මමත් ඉගෙන ගන්නවා බාල මල්ලිත් ඉගෙන ගන්නවා. නමුත් අර ගෙදර නඩත්තු කරන්න උමනාව නිසා පිරිත් මණ්ඩප පෝරු ඊට පස්සේ ওই මගුල් මේසවල සැරසිලි ඒ වගේ දේවල් කරලා ගෙදර පවුල ජීවත් කරා. ඒ අතරේ හිටියා අපේ ගෙවල් ගෙදරට ලයාබද නිවසක කුලියට පැමිණි පිරිසක්. ඔවුන්ගේ අපි මගේ වයසේම සම්වයසේ තරුණෙක් හිටියා. එයාට 89 දී චා කච්චේරි වලදී කකුලක් නැති වෙනවා යුද්ධයට ගිහිල්ලා. ඉතින් කකුල නැති වුණාම එයා ගෙදර ඇවිල්ලි ඉවරලා එයාගේ ජීවිතේ එයා ගොඩාක් ආදරය කරපු දේවල් අහිමි වෙනවා එයාට. ඊට පස්සේ එයාගේ ළඟින් හිටපු මිනිස්සු එයාගෙන් දුරස් වෙනවා. ඉතින් මට මේක හිතුණා ඇයි එහෙම වෙන්නේ? අපි කකුල නැති වුණා කියන්නේ මිනිස්සු නැති උනේ නෑ. එයාට තනියෙන් සැපක් ලබන්න ගිහිල්ලා නෙවෙයි කකුල නැති කරගත්තේ. මිලියන 20ක් වෙච්ච ජනතාවට නිදහසේ කකුල් දෙකෙන් හිට ගන්න අවස්ථාව උදා කරලා දෙන්න ගිහිල්ලා තමයි කකුල නැති. ඔන්න අරුණ මහත්තයා මේ මම ප්‍රවේශය ගන්නව ඔතනින්ම. දැන් ඔබේ ඔය සොඳුරු මේ අරමුණ තරුණ තමන්ගේ සගයාට සිදුවෙච්ච අරමුණ රට ජාතිය වෙනුවෙන් ඔහුගේ පාදයක් අහිමි වෙච්ච සොහිරා වෙනුවෙන් සහකම්පනයක් හදවතේ ඔහුගේ හදවතයි ඔබේ හදවතයි කම්පා වුණා. සහකම්පනයක් වුණා. ඔහුගේ දුක ඔබේ කරගත්තා. දැන් අපි කතාව පටන් ගමු. මට අරුණ මහත්මයා මම ඔබෙන් අහන්නේ දැන් ඔබ මෙහිම
අතිමාන්තික දුකකටපත් වෙලා මේ විශේෂයෙන් gedara දරිද්‍රතාවයත් එක්ක මේ බලා ඉන්න දයාබර ප්‍රේක්ෂකයන්ට ඔබ ආදර්ශ පාඨයක්. හේතුව ඔවුන් හැම විටම හිතන්නේ තාත්තාගේ ධනෙන් පරම්පරාවේ ධනෙන් ගොඩ යමු කියන එක. එහෙම පරම්පරාවක් තමයි අරුණ මහත්මයා දැන් මේ ඉන්නේ. ඒ නිසා මට ඔබ ටිකක් වෙනස්. ඔබ ටිකක් මේ පොඩි මේ විප්ලවීය චින්තනයක් තියෙන කෙනෙක්. අර මං කිව්ව වතුර බෝතලෙත් තරම් ආපු කතාව තා චුට්ටක් ඉස්සරහට යමු කියලා කිව්වේ. වාහනෙන් බහැලා පාසලට යන දරුවා අම්මා තාත්තා අතිමාන්තික වීදම් කරන දරුවා සමහර විට ඉගෙන ගන්නෑ. දැන් ඔබ එහෙම නෙමෙයි ඔබේ අධ්‍යාපනය ඔය ටිකත් එක ගලපන ගියා. මට චුට්ටක් කියන්නකෝ මේ දයාබර ප්‍රේක්ෂකයන් අතර පොඩි දරුවෝ ඉන්නවා. මතු පරම්පරාවේ පොඩි අංකුර ඉන්නවා. එයාලට කියන්න දෙයක් ඔබ ළඟ තියෙනවා. ඒකත් කියාගෙන මේ යමු. තව ටිකක් ඔබට කියන්න පුළුවන්. ඔව් එතකොට මම නවත්තපු තැනින් නැවත ආරම්භ කරලා ඔබේ විශේෂයට පැමිණෙන්නම්. කකුල මම ඊට පස්සේ යාළුවට වෙච්ච අපහසුතාවය නිසා මම කකුලක් නිර්මාණය කරනවා. මම අර ගෑරේජ් එකේ ආభాසයයි මිනිස්සු ඇවිදින විදිය, දුවන පදින විදිය, බයිසිකල් පදින විදිය මේ හැම දෙයක්ම මම නිරීක්ෂණය කරා. එතකොට අර වාහනයක අපි සාමාන්‍ය ගෑරේජ් එකක හරියට ඉගෙන ගත්තොත් කියනවා ඔයිල් මෝඩියෙන් ගිහිල්ලා සයිලන්සරෙන් එළියට එන්න පුළුවන් කියලා. ඒ කියන්නේ සම්පූර්ණ දැනුම උකහා ගත්තම කියන දේ තමයි ඒකට. ඉතින් මම හිතන්නේ මටත් කුඩා කාලෙදිම ඔයිල් මෝඩියෙන් ගිහිල්ලා සයිලන්සරෙන් එළියට එන්න පුළුවන් දැනුම මම ඉස්කෝලේ යන අතරත් ගත්තා. ඒ කියන්නේ ප්‍රායෝගික පැත්තේ ඔබ දක්ෂ කාර්මිකයෙක් බවට පත් වෙනවා. ඉතින් ඒක ඒ ගෑරේජ් එකක් තුල සිදුවිය යුතු සෑම අංගයක්ම මම ඉගෙන ගත්තා. මට පුළුවන්. මොකද එතන ගෑරේජ් එකට යන්න උවමනාව තිබුණේ නැහැ. මටත් ආසාව තිබුණේ ඉගෙන ගන්න. මගේ සමාජ යාළුවෝ පාසල් ගිහිල්ලා ඉගෙන ගන්නවා. එතකොට ඒගොල්ලෝ පන්ති යනවා. මට පන්ති යන්න සල්ලි නැහැ. ආර්ථිකයක් තිබුණේ නැහැ. මම සෙරප්පු දෙක පිටිපස්සෙන් කපලා තමයි ඉස්කෝලේ දාගෙන ගියේ. දැන් මම ඔබට කිව්වොත් අධ්‍යාපනය කියලා කියන්නේ පාසලම නෙමෙයි කියලා ඔබ එකගයිද? ඔව් අනිවාර්යයෙන්ම. නමුත් ඒ කතාව වෙන පැත්තකට යන නිසා ඔව් මම ඔබට මේ පැත්තට හරව ගන්නවා. මේ මොකද අධ්‍යාපනය කියන්නේ යම්කිසි රටාවකට බටහිර විශ්ව නිර්මාණය කළ දෙයක් අපිට එවනවා. ඒක බලෙන් තමයි ඉගෙන. ඔබත් ඔබගේ තාත්තා ඉගෙන ගත්තේ ඒ සිලබස් එකම. ඊට පෙර ඉගෙන ගත්තේ ඒ සිලබස් එක. සමහරක් විට ඒක අපේ රටේ අපේ දෙයට ගැලපෙන්නේම නැහැ. නමුත් ඒක අපිට බලෙන් ඉගෙන ගන්න වෙනවා. නිව්ටන් උඩ ගියාම බිම වැටෙනවා කියලා නිව්ටන් මහත්තයා හොයාගත්තපු නිසා හැමෝම සියලු සිතුවිලි ගණන්නේ උඩ ගියොත් බිම වැටෙනවා. ගුරුත්වයට සමානව හිතලා තමයි නිර්මාණ කරන්නේ. එහෙම නොවෙනෝ නම් ගුරුත්වය කියන එක මූලික සාධකයක් නොකොට නිර්මාණයක් කරා නම් යම්කිසි අද කාර් බිමින් යන්න නැති වෙන්න පුළුවන්. ඒකත් අහස්‍යන්ත්‍රාවගේ උඩින් යන්න පුළුවන්. මොකද දැන් හදන්නේ ගුරුත්වයට, ත්වරණයටයි, ප්‍රවේගයටයි හරියන විදිහට තමයි අපි ඒක නිර්මාණය කරන්නේ. ඒ පැත්තට ගත්තොත් අධ්‍යාපනය ගියොත් මම කියන්නේ අර ජාතික අවශ්‍යතාවය, රටේ අවශ්‍යතාවය, මිනිස්සුගේ අවශ්‍යතාවයට එහා ගිහිල්ලා අපිට බලෙන් ඔලුවට පටවන දෙයක් තමයි අපි මේ අරගෙන ත්‍රේස් එකකට වගේ විභාග ලියලා එතනින් එහාට යනවා. ඔබ හැබැයි වැට පැනලා මේ අධ්‍යාපනයේ මෙන්න මේකයි කියලා වැඩ ලෝකෙට යමක් පෙන්වුවා. මම හරියට දන්නේ නැහැ. ස්තුතියි. එහෙම විශ්වාස කරනවා. නමුත් අර මම හැමතිස්සෙම මම පුද්ගලයෙක් වුණාම වෙන්න ඕන තමන් ගැන තමන්ට විශ්වාසයක් තියෙනවා ප්‍රථමයෙන්ම. තමන් ගැන අභිමානයක් තියෙනවා. ඒක මම දැන් මම හිතන්නේ හැමතිස්සෙම මම අරුණ වල ගොඩාක් මේ රටේ ඉන්නවා. හැබැයි මම වෙන්න බෑ කාටවත්. මම වෙන්න තියන්නෙත් නෑ මං කාටවත්. ඒ කියන්නේ වරදක් නෙමෙයි. මගේ අභිමානය ඒක. මගේ අනන්‍යතාවය. ඔව් මට ඊළඟට මට සමාජෙ මම එළියට බහලා යනකොට මට මුණ ගැහෙන්න පුළුවන් විශ්වවිද්‍යාල ආචාර්යවරු, ඉංජිනේරුවරු, දොස්තරවරු, සමාජයේ හැම පැතිකඩකම මිනිස්සු. හැබැයි ඒ පුද්ගලයා මට වඩා උඩින් ඉන්න බව ඇත්ත. උඩින් ඉන්න චරිත මුණ ගැහෙනවා. දැනුමෙන්, මිල මුදලෙන්, බලයෙන් හැමදේම ඉහළ පුද්ගලයෝ අපිට හම්බ වෙනවා. අපි හැමෝම ආශ්‍රය කරනවා. හැබැයි අපි අපේ අනන්‍යතාවය විනාශ කරගෙන මේ හම්බෙන හැම චරිතයක් විදිහටම අපි හැඩ ගැහෙන්න ගියොත් අර අන්න එතෙන්දී අර අරුණ නැති වෙලා යනවා. අපි හැමතිස්සෙම මම වුණත් ඔබ වුණත් කවුරු වුණත් සෑම කෙනෙක්ම තමන්ගේ හැකියාව තමන් අඳුනගත්තාන් පස්සේ තමන්ගේ දේ අනිත් මිනිසෙට කියලා ඉවල අවශ්‍ය දේ ගන්නවා මිසක් ඒ පුද්ගලයා හැටියට අපි හැඩගැහෙන්න ගියොත් තවත් කොපියක් මිසක් චරිතයක් ගොනු වෙන්නේ නැහැ. සංසන්දනය කරන්න යන්න එපා කියන එක ඔබ කියනවා. සංසන්දනය කරාට කමක් නැහැ. නමුත් අපි ප්‍රායෝගිකව ජීවිතේට ඒක ගනිද්දි ගන්න ඕන අපේ ඇතුළේ තියෙන අපේ හැකියාව ධාරිතාවය තුළ මේ අපිට දියත් කරන්න පුළුවන් ප්‍රමාණයට පමණයි. නැත්තම් අපි ඒ පුද්ගලයා වෙනවා. ඒ පුද්ගලයාගේ කොපි එකක් වෙනවා. එහෙම කාගවත් කොපි එකක් වෙලා මේ ඉන්න ජීවිත කාල සීමාවට ඔබත් ওই කූඩුව තියලා යනවා මමත් මේ කූඩුව තියලා යනවා. ඒ අවුරුදු ගානට තමයි අපි මේ ඔක්කොම සෙල්ලම් දාන්නේ. ඒකෙදි අපි තනි පුද්ගලයෙක් විදිහට ස්වාධීනව අපිට පුළුවන් දේ ලෝකෙට දීලා අනිත් මිනිස්සුගේ දුකත් අපිට යම් කිසි දෙයක් බලාපොරොත්තු වෙලා ඔබට ඒක නොලැබුණොත් ඇති වෙන දුක වේදනාව තමයි මටත් ඇති වෙන්නේ. ඒක තේරුම් ගන්න පුළුවන් නම්
මම හිතන්නේ සාර්ථක මිනිස්සෙක් වෙන කේ තරම් දෙයක් නෙවෙයි. අන්න ඔන්න සාර්ථක මිනිස්සෙක් කියනකොට අරුණ මහත්මයාට මේ සාර්ථක කියන වචනේ ලැබෙද්දි මම ඔබෙන් ඇහුවොත් දැන් පාසලෙන් ඔබට කියනෝනේ කවදා හරි දවසක හැම ළමයෙකුටම කියනවා. පාසලෙන් ඔබට ආරාධනා පත්‍රයක් එනතුරු මේ වේදිකාවට ඔබ එන්න එපා. හැබැයි ඔබ ඒකට සුදුස්සෙක් වෙන්න කියලා. පාසලෙන් දවසක ආරාධනයක් කරනවා. ඔබ එහි නිමා කරාද අධ්‍යාපන සාතික කරාද නැද්ද කියලා නෑ. කොයි හරි දවසක පාසලෙන් ආරාධනයක් කරනවා. ඔබ විශිෂ්ට පුද්ගලෙක්. අති විශිෂ්ට පුද්ගලෙක් සමාජයේ. ඔබ ඉන්න අපේ පාසලේ ළමුන්ට කතා කරන්න කියලා. මං හිතනවා මේ තියෙන්නේ ඔබ කතා කරලා ඔබට කතා කරපු ජාත්‍යන්තරේ. දැන් ඔන්න මම ටක් ගාලා එනවා අරුණ මහත්මයා. ඔබ මෙච්චර සම්මාන ගන්න ඔබ ළඟ තිබිච්ච හැකියාව අර මේ සොල්දාදු මහත්මයා අපේ රට දැකපු වීරුවා සගයා ඔබේ යහළුවා ඔබ ඇතුලේ තිබිච්ච යම් හැකියාවක් එළියට ගත්තා. ඔහු විපාදක උනේ. ඔහුට ස්තුති වේවා නේද? ඔහුට ස්තුති වේවා. ඔබේ ඇඟ ඇතුලේ තිබිච්ච කිසියම් හොඳ සුගම ගුණයක් එළියට ඔහු ගත්තා. දැන් එතනින් පටන් අරගෙන ඔබ ව්‍යාපාරිකයෙක් වෙන්න ඇවිල්ලා ඉද්දී ඔබට ඔබේ ලෝකෙ දිගහැරිච්ච හැටි දැන් අපේ ප්‍රේක්ෂකයන්ට දෙන්න. ඔව් ඇත්තටම ඒක මගේ මිතුරට වෙච්ච දේ ඒක මට දැනුනේ මට වෙච්ච දෙයක් විදිහට. මොකද මම ඔවුන් දිනා දීපු නිදහසේ අපි කකුල් දෙකෙන් හිටගෙන ඉන්නකොට ඒ නිදහස දිනා දෙන්න ගිහිල්ලා ඔවුන්ගේ ජීවිතේ සොඳුරුතම කාලෙදී වටිනාම දේවල් නැති වුණා. එතකොට ඒක පෞද්ගලික ජීවිතේටත් සමාජීය ජීවිතේටත් එයාට ඒක බලපානවා. ඉතින් මට ඕනුනේ වෙනසක් නැතුව ඇවිදින්න පුළුවන් නම් වෙනසක් නැතුව අනිත් අය වගේ දුවන්න පනින්න පුළුවන් නම් හැමදේම කරන්න පුළුවන් නම් ඇයි වෙනසක් වෙන්නේ කියලා. ඉතින් එහෙම හිතපු සිතුවිල්ල මත තමයි අර මම ගැරේජ් එකට ගිහිල්ලා ලැබපු ආభాෂයයි ඒ සියලු දේත් එක්ක තුල මම කකුලක් නිර්මාණය කරා. විශේෂයෙන් සඳහන් කරන්න ඕන මම ඇත්තට මේ කකුල හැදුවෙත් හරිම අහඹු දෙයක්. මම ඒ වෙනකොට දඹුල්ල ප්‍රදේශයේ හිටියේ. දඹුල්ල ප්‍රදේශයේ මම ඇත්තටම පැන්ට්‍රි කබඩ් කඩයක් පොඩි කරා. මම අර හැම ශාස්ත්‍රීයම දේවල් කරපු නිසා. ඒ පැන්ට්‍රි කබඩ් කඩේ කරනදී ඉස්සරහා හිටියා වෛද්‍ය බස්නායක කියලා මේ මහත්මයෙක් පෞද්ගලික මේ රෝහලක් තියෙන. එතුමාත් ඇත්තටම මේ වඩු කර්මාන්තය සම්බන්ධව කැටයන් කපන්න පවා දන්න දක්ෂ හරි නිහතමානී හරිම ඇත්තටම තාත්තා කෙනෙක්. ඒතකොට මම සාමාන්‍යයෙන් එයාටත් කතා කරන්නේ අපි කතා කරන්නේ මේ එයා එනව දවල්ට කෑම වෙලාවට එයා කෑම කන්නේ කණ්ඩලම හොටල් එකෙන්. ඒ කියන්නේ ඒ ආර්ථික පසුබිම එතන. නමුත් මනුෂ්‍යත්වයේ උපරිම සංකේතයක් වගේ කෙනෙක් එයා දවල්ට එහෙම මගේ ළඟට ඇවිල්ලා කොහොමද කරන්නේ මේමයි මං නෝස් දාලා වැඩ කරන්නේ නැත්නම් දාන්න ඕන එහෙම කියලා අර එහෙම තාත්තා කෙනෙක් වගේ එයා අර මම මගේ වයසත් එක්ක මම කරපු දේවලුත් කරන පැන්ට්‍රි කබඩ් ඒ පැත්තේ ශාස්ත්‍රීය මම කරපු දේවල් වලට එයාට ඉතින් හරි සතුටුයි. එයාගෙත් මම වැඩ කළා. ඒකෙන් අඳුරගන්න. මම අපේලා කිව්වා මේ සර් මේ කකුලක් හදන්න ඕන. මගේ යාළුවට කකුලක් නැතුණු කකුලක් හදන්න කියලා. පුළුවන්ද කියලා. මම කිව්වා පුළුවන්. ඊට පස්සේ දැන් සති දෙකක් විතර ගියා. මට ඒක මගේ වැඩත් එක්ක මට හදන්න බැරුණා. මට උණ හැදුනා. උණ හැදිලා ඒ වැඩ එක දිගට වැඩ කරලා මට උණ හැදුනා. මම බෙහෙත් ගන්න ගියාම මට දාඩිය දාන උණ වැඩිකමට බෙහෙත් ගන්න ගියාම නෑ බෙහෙත් දෙන්නේ නෑ කිව්වා. ඇඟට අත තියලා බැලුවා. මැරෙන්නේ නෑ කිව්වා. බෙහෙත් දෙන්නේ නෑ කිව්වා. උඹගෙන් කකුල හදනවා අරින් කිව්වා. අර මං සති ගානකට කලින් කියපු දේ ඔළුවේ තියන් ඉඳලා මං කිව්වා මම මැරෙයි කියලා මට බෙහෙත් ටිකක් දෙන්න කියලා. නෑ නෑ මම දැන් බැලුවනේ මැරෙන්නේ නෑ කකුල හදන්න. ඊට පස්සේ තමයි ඇවිල්ලා දාඩිය දාගෙන ඒ උණ තියෙද්දිම තමයි කකුල හැදුවේ මූලික. සැකස් මහදලා ගිහින් දුන්නන් පස්සේ එයා තමයි ඇත්තටම මගේ තියෙන හැකියාවක් මගේ ඇඟේ තියෙනවා කියන එක මම දන්නවා. ඒක මට දැනෙන දේ. නමුත් හැම උසාමාත් මම වැඩ කරපු මගෙන් වැඩ කරවගත්තු බොහෝ දෙනා දන්නවා මම දැන් දුන්නොත් මම ඒගොල්ලෝ හිතනට වඩා දෙයක් කරලා දෙනවා කියලා. නමුත් අරයා ඒ වෛද්‍යාචාර්යතුමා මගේ ඇඟේ ඇතුලේ තිබිච්ච වෙනම හැකියාවක් එළියට අඳුරගත්තා. ඊට පස්සේ එයා තමයි මට පේටන් එයාගේ මල්ලි ඒ වෙලාවේ වෙනකොට වැඩ කරේ සහෝදරයා ලේක් හවුස් ආයතනේ. එයාට එවෙලම කතා කරලා පේටන් බලපත්‍රය මට දඹුල්ලට ගෙන්නලා දුන්නා. එතනින් ආරම්භ කරපු ගමන එයා මට කිව්වේ අරුණ ඔයාගේ තාත්තා නැහැ. ඔයා වගේ වයසේ පුතෙක් මටත් ඉන්නවා. ඔයාගේ තාත්තා අරුණව මේ ලෝකෙ වැඩියෙන්ම සතුටු වෙන කෙනා මමයි කියලා. ඒ කියන්නේ එයා හින්දා තමයි මේකට යොමු වුනේ. ඉතින් ඇත්තට මේ ආපු ගමන මම කකුල හදලා මේව කරාම මට ආර්ථික පසුබිම අතින් මම ගොඩක් පල්ලෙහා හිටියේ. රුපියල් 300කුත් වතුර බෝතලයකුත් අරගෙන මම කොළඹට එනවා. කොළඹට ඇවිල්ලා දෙමකට ආරම් ප්ලේස් එකේ පන්සලක් තියෙනවා. ඒ පන්සලේ හාමුදුරුවරු නැහැ. නිකම්
ආරම් ප්ලේස් කියන මුඩුපු පරිසරයක් තියෙන මේක. ඒ පන්සලේ නිදාගත්තේ. මට කන්න තිබුණෙත් නැහැ. වේල් 3ක වෙලකට තෝස් එකක් කන්නේ හැන්දෑව 3ට විතර. වතුර එකක් බීලා ඉන්නේ. හිටියේ. ඉතින් හැබැයි මමගේ අරමුණ තිබුණේ මම මේක කොහොම හරි ඉස්සරහට ගෙනියනවා කියලා. ඊට පස්සේ මට පේටන් එක හම්බ වෙනවා 2005. 2005 පේටන් එක හම්බුණා. මට 2005 වසරේම ජනාධිපති සම්මාන පළවෙනි තැනට මාව නිර්දේශ වෙනවා. නව නිර්මාණ ලංකාවේ විශිෂ්ටතම නව නිර්මාණකරුවා කියලා ඒ සම්මානය. 2005 වසරේ හොඳම නව නිර්මාණකරුවා අරුණ සමරවික්ක අමර සංජීව සමරක. ඒක ශ්‍රී ලංකා නව නිර්මාණකරුවන්ගේ කොමිසම මගින් තමයි වාර්ෂික සංවිධානය කරන තරඟාවලිය. ඊට පස්සේ මම ඒකෙන් ජනාධිපති සම්මාන පළවෙනි තැන ලැබුණම මම හිතුවේ මේකේ වටිනාකමක් තියෙනවා කියලා. ඔබට ඇගීමක් එන්න ඕන නේ. වටිනාකමක් තියෙනවා කියලා හිතලා මම ඒක ඊළඟට මාවනිය මට ලංකාවෙන්ම අපිව තෝරලා අපිව ඇව්වා. අපි කීප දෙනෙක් අපි 4 දෙනෙක් ශිෂ්ටලන්තේ තිබුණ ජාත්‍යන්තර නව නිපැයුම් තරඟාවලිය. ඒ නව නිපැයුම් තරඟාවලියේදී රටවල් 143ක් එකට සහභාගී වුණා. නව නිර්මාණ 960ක් විතර වගේ ප්‍රමාණයක් තිබුණා. ඒකෙන් නම්මශීලී හොඳම කෘත්‍රිම පාදයේ බවට මගේ කෘත්‍රිම පාදය පත් වුණ සම්මානයට ලක් වුණා. ඒ වෙලාවේ ඊශ්‍රායලය විසින් ඒ ප්‍රදර්ශනය බලන්න ඊශ්‍රායලය කියන්නේ ලෝකේ තාක්ෂණය අතින් ඉහළින්ම තියෙන රටක්. ඒගොල්ලෝ කරන එකම දේ තමයි ඒ වගේ ජාත්‍යන්තර නව නිර්මාණ ඒ වගේ තරඟාවලි තියෙද්දි ඒ වගේ දක්ෂයන්ට ඔපර එකක් දීලා ඉවරලා ඒගොල්ලෝගේ රටට අරගන්නවා. ඒගොල්ලෝගේ තාක්ෂණය තා වැඩි කරගන්න. අපේ රටවල වල කරන්නේ අර දන්න මිනිහ එලවල දාන තැනට තමයි අපේ රටවල වැඩ කරන්නේ. ඒ කියන්නේ අපි වැටෙන්න ඕනේ නැහැ. ඊට පස්සේ යාලා මගෙන් එතනම මට හිතින්වත් හිතා ගන්න බැරි මුදලක් ඩොලර් මිලියන් 50ක් වගේ මුදලකට මගේ පේටන් එක ඉල්ලුවා. මට ඒගොල්ලෝ රටවල් 3ක් නම් කරා පුරවැසිභාවය ගන්න කියලා. ඊට පස්සේ ඒගොල්ලොන්ට සම්පූර්ණ අයිතිවාසිකම කකුල හදන්නම දෙන්න ඕනේ. හැබැයි අනේ තෙන්දී අපිට ජීවිතේ තීරණයක් ගන්න ඕන තැන මුදලද තමන්ගේ අරමුණද. මම කකුල හැදුවේ විකුණලා සල්ලි ගන්න නෙවෙයි. මගේ යාළුවට වෙච්ච අපහසුතාවයට මට වෙන්න පුළුවන් පිට මොකද්ද? මම යුද්ධෙට ගියේ නෑ. මගේ කකුල් දෙක තියෙනවා. මම මොකද්ද 14800ක් වෙච්ච මගේ වයසේ රණවිරුවන්ට මගේ සහෝදරයන්ට මම මොකද්ද මගේ ජාතික යුතුයකමක් විදිහට මට කරන්න පුළුවන් මොකද්ද කියන එක තමයි මගේ මනසේ ඇඳුනේ. ඉතින් ඒ හැදපු දේ නිසා මට ඇත්තටම මට ඒ වෙලාවේ ඇඬුණා. මට මේ තරම් ඇගීමකට ලක් වුණා. මම කිව්වා මම ඒක විකුණන්නේ නැහැ. මේ මගේ අම්මා, මේ මගේ රට, මම ඒක අරන් යනවා. මගේ සහෝදර මෙච්චර ගාන කකුල් නැතුව ඉන්නවා. මම ඒක අරගෙන ලංකාවට ආවා. ඒ සියලු දේවල් එපා කියලා. ඊට පස්සේ පුවත්පත්වල රූපවාහිනී ඉතින් ඒ අර සම්මාන ගන්න පුවත් එක්ක මට ප්‍රචාරණයක් ලැබුණා. ඒ ප්‍රචාරණය හමුවේ ඊට පස්සේ මට ඒවකට රට පාලනය කර අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ආරාධනාවක් කළා තිබුණේ එන්න කියලා. ඊට පස්සේ මම ගියා. හරියට මම ගියේ මට මතක විදිහට නැගෙනහිර මුදාගත්තු දවසේ හරියට. රෑ 10ට විතර වගේ ගියේ. එතුමා ගිහපු ගමම මම ඉන්න තැන ඉඳලා ගෙදර තැන ඉඳලා ඔක්කොම ටික විස්තර ටික හොයාගෙන තිබුණේ. රෑ 10 ඉඳලා රෑ 11 මාර වෙනකම් මාත් එක්ක කතා කර හිටියා. කතා කරගෙන ඉඳලා මට කිව්වා මොනවද ඔයාට ඕන කියලා. මම කිව්වා සර් මට ආබාධිත කෙනෙකුට කොළඹට ඇවිල්ලා තනි බස් එකකින් එන්න පුළුවන් තැනකින් ඉඩමක් දෙන්න හොස්පිටල් එකක් හදාගන්න කියලා. ඒ වෙලෙම මේව කළා නුවර තිබිච්ච කැබිනට් රැස්වීමේදී රටේ නව නිර්මාණකරුවෙකුට රජයේ විසින් සලසන ලබා දෙන වරප්‍රසාදයක් විදිහට මට ඉඩමක් ලබා දෙනවා. අක්කර එකමාරක විතර භූමියක් ලබා දෙනවා කැබිනට් පේපර් එකකින්ම එතුමා. එතුමට හදවතින් ස්තුතිවන්ත වෙනවා. එතුමා නිසා තමයි මම අද ඉන්නේ. නැත්තම් සමහර විට මම රෙපයි කියලා ආවත් මට මෙහි ඒ අවශ්‍ය පරිසරය යටිතල පහසුකම් ටික සැපයුනේ නැත්තම් මම ගිහිල්ලා තියෙන්න පුළුවන්. නමුත් අර එක ඉත්තේ කුරුල්ලෝ එකට වහන්නේ හොඳ දෙයක් වෙන්නේ කියන වගේ මට ඒක ලැබුණා. මම මේකේ උපරිම ප්‍රයෝජන ලබා ගත්තා. මම රෝහල් පරිසරයක් නිර්මාණය කළා තියෙනවා. ඊට අමතරව ඊට පස්සේ මම 2009 වසරේ යනවා ආයි මම ලංකාව නියෝජනය කරන්න ගියා කොරියාවේ පැවිදිච්ච ජාත්‍යන්තර නව නිර්මාණ මට තව පොඩි බාධා කිරීමක් කරන්න දෙන්න මේ අරුණ මහත්මයා මේ දැන් ඔබේ කතාවට මට බාධා කරන්න ලෝභයි. හේතුව මේ ඔබ මේ දයාබර ප්‍රේක්ෂකයන්ට මේ ආත්මීය වශයෙන් බැඳෙනවා. දැන් මේක කවුරුවත් ඇසපිය නොහෙලා ඔබ දිහා බලා සිටින්නේ. මට ඒ වුණාට බාධා කරන්න සිද්ධ වෙනවා දයාබර ප්‍රේක්ෂකයිනේ මේ දැන් මේ කතාවේ මම එක දැක්කා හැමෝම ව්‍යාපාර පටන් ගන්නවා. ඔවුන්ට අරමුණු දෙකක් තියෙනවා. සමහර අයට එකක් තියෙනවා. සමහර අයට ලාභය තියෙනවා. සමහර අයට ලාභය වගේම ඒකේ හීනයක් තියෙනවා. මේකෙන් වෙන සේවය සම්බන්ධව හීනයක් තියෙනවා. ව්‍යාපාරය ඉතුරු වෙන්නේ ලාභය සහ අර කියන සුන්දර අරමුණු කියන දෙකම තියෙන අයගේ
ව්‍යාපාරය ඉතුරු වෙන. ඔව්. මට හිතෙන්නේ අපි යුද්ධයෙන් අවුරුදු 30ක් බැට කෑවා. අතිශය බැට කෑවා. තව කිසිම රටක යුද්ධ ගිනි ඇවිල් නොයලේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මම විශේෂයෙන් හෘදයේ තිබි රූපහානිය වෙනුවෙන් මේ ප්‍රාර්ථනාව කරනවා. හැබැයි මම ඔබෙන් අහුවොත් මේ අත්පා නැති වෙන්නේ යුද්ධයෙන් පමණද? නෑ, ඇත්තටම නෑ. අපි සාමාන්‍යයෙන් හිතන්නේ අත්පා නැති වෙන යුද්ධේම හේතු වෙනවා කියලා. අපි පහුගිය ඔබ කිව්ව ආකාරයට පසුගිය වසර 30ක කාලය සීමාව පුරා අපිට දැනෙන ලෙසම කකුල් අතපය නැති වෙන යුද්ධය නිසා. බිම් බෝම්බ වලට ඒක දෙපාර්ශ්වයම. එක රටේ අම්මගේ දරුවෝ අනවබෝධය කිසි කාරණාවක් නිසා එකාට එක එක්කෙනාට එක්කෙනා එන කොටා ගත්තා. නමුත් අපි අපේ පැත්තේ ගොඩේ ඉඳගෙන අපි මේ අපේ රට, අපේ ජාතිය, අපේ ආගම කියන දේ ඉස්මතු කරගෙන අපි කතා කරන නිසා අපි ඒ සියලු දෙනාටම ආදරය කරන්න ඕන. කවුරුත් එක අම්මගේ දරුවෝ. දෙමළ වුණත්, සිංහල වුණත්, මුස්ලිම් වුණත් මම හිතන විදිහේ. එතකොට ඒගොල්ලොන්ට පාඩා හිමිවීම අරමුණු කරගෙනම නෙවෙයි ඒගොල්ලොන්ට අපිට දෙන්න පුළුවන් නම් අපිට අපි නිර්මාණය කරන පාඩයක් අපිට ලබා දෙන්න දීලා නැවත සාර්ථක ජීවිතයක් ගත කළා. ඒ මොකද සෑම මිනිසෙක්ම අවුරුදු උපරිම 80ක කාල සීමාවක් ජීවත් වුණොත් කාගේ හරි පෙළඹවීමක් මත යුද්ධයට ගියත් අපේ රණවිරුව යුද්ධයට ගියත් එයාගේ කකුල නැති වුණාම අපි වන්දියක් දීලා පැත්තකින් කරලා තිබ්බොත් හැබැයි එයා ජීවත් වෙන කාල සීමාව තුළ අත්විඳින අපහසුතාවයන්ට කවුරුවත් උත්තර දෙන්නේ නැහැ. ඒකට හොඳම දේ මොකද්ද? ඔහුට භාවිතා කළ හැකි හොඳම දේ යට ලබා දෙන්න. ඉතින් ඒක මම හිතන්නේ මේ සියලු දෙනාම අපි එකයි. අපි කවුරුත් මිනිස්සුයෝ. ඉතින් මිනිස්සයන් බලලා දෙපාර්ශ්වෙම කට්ටියට කකුලට පය දෙනවා. දැන් මම මගේ ප්‍රශ්නේ මම චුට්ටකින් පැත්තකින් තියලා මම ඔබ දැන් අපව අලුත් තොරතුරක් මතක් කරා මේ ඔබ කිව්වා එක අම්මගේ දරුවෝ දෙපැත්තක සිට අරගල කළා. එහිදී ප්‍රතිඵලයක් විදියට දෙගොල්ලගේම පාද නැති වුණා. ඔබ දේශීය නිෂ්පාදනකරුවෙක් වගේම දේශීය නව නිපැයුම්කරුවෙක් විදියට ඔබගේ සිතුවිල්ල ඇතුලේ මේ තියෙන දේශීයකම ගැන මට පැහැදීමක් තියෙනවා. ඒ දේශීයකම ඇතුලේ ඔබ කියනවා එහා පැත්තේ ඉන්න තල්ලරඹේ සිට ඉන්න අයට මේ පැත්තේ අපේ ඉන්න මේ දෙවුන්දර තුඩුවේ ඉන්න අයට ඊ දෙකොල්ලටම එකතු වෙලා කැමතිනම් එයාලටත් අපිට සහාය දෙන්න පුළුවන්. යාපනයේ ඔබේ තියෙන මධ්‍යස්ථානයක්. ඔව් ඇත්තටම යාපනයේ අපේ මධ්‍යස්ථානයක් තියෙනවා. මධ්‍යස්ථාන යාපනයේ ටවුන් එකේම අපි පිටවල තියෙන්නේ. ඒකෙන් කරන්නේත් මේක මම මේ ප්‍රශ්නේ චුට්ටක් වෙනස් කරනවා. ජාතිවාදයක්වත් ඔබ දේශීය මම නිර්මාණකරුවෙක්. ඔබ දේශීය නිර්මාණකරුවෙක් වගේම ඔබ දේශීය නිපැයුම්කරුවෙක්. මම නිර්මාණකරුවෙක් විදිහට දකින්නේ මං කරන නිර්මාණයෙන් කවුද උපරිම ප්‍රතිලාභ ලබනවා නම් නිර්මාණකරුවෙක් විදිහට මම සතුටුයි. හැබැයි මගේ නිර්මාණය මේක මගේ මං කාටවත් පෙන්වන්නේ නැහැ, මං දෙන්නේ නැහැ, මට විතරයි හදන්න පුළුවන් කියන තැන මම කොණු වෙලා හිටියොත් මම ආත්මාර්ථකාමී නිර්මාණ කරුවෙක් නෙවෙයි, මිනිස්සෙකුත් නෙවෙයි. මම සාමාන්‍යයෙන් මම හිතන විදිහට. මොකද අපි දෙයක් බය නැතුව හැදුවා නම් අපි ඒක බාහිර සමාජයට ඉදිරිපත් කරාම සමාජය පිළිගන්නේ නිවැරදි දෙයක්. ජාති ભેද, කුල ભેද, වර්ණ ભેද, ආගම් ભેද වලින් තොරව එය ලබා දිය හැකියි. අර ඔබ කලින් ප්‍රශ්නේ මතු කරපු විදිහට 14800 ගාණක් ආමිකේ කකුලට පය අහිමි වෙලා තියෙන මේ අපිට නිදහස දිනාලේ. ඒතර ඒ වගේම ඊට විරුද්ධව සටන් වැදුණු 6500ක 7000ක විතර අතපය නැති වෙලා තියෙනවා. ඒ සියලු දෙනා කවුරු මොන දේ දුන්නත් තමන්ගේ ජීවිතේ පෞද්ගලික ජීවිතේ 180ක් විතර බිමට වැටිලා තියෙනවා. ඔබට මේ අපි කියන මේ අපේ පාලනය කරන මහ ඇත්තෝ සාධාරණයක් ඉෂ්ට කරේ නැහැ කියලා මට එක වෙලාවට මම ඔබට කිව්වොත් එහෙමම දැන් ඔබට තැනක් ලබා දුන්නා හිටපු ජනාධිපතිවරයා ඔබට තැනක් ලබා දුන්නා. හැබැයි ඉතින් පසු ඔබගේ මේ නිපැයුම් වලට අර වගේ එහෙම තැනකට ඔබ සම්බන්ධ වුණා නම් මේ දයාබර අපේ ආබාධිත රණවිරු අපේ රටේම කියනවා මේ අපේ රටේ හදපු එකක් අපි දාගෙන ඉන්නේ. ඔව් ඇත්තටම ඒ ආබාධිත වෙච්ච සෑම රණවිරුවෙක්ම වගේම දැනට දියවැඩියාව හදිසි යනතුරු විවිධ රෝගාබාධ පිළිකා නිසා දෛනිකව 7 දෙනෙක්ගේ විතර අතපය අහිමි වෙනවා මුළු ලංකාව පුරා. අපි හිතන්නේ නැති වුණාට ඒක සාමාන්‍ය ආබාධිත ප්‍රතිශතයක දෛනික එකතු වෙන ප්‍රමාණය ලොකු මහා විශාල ප්‍රමාණයක්. ඒක වයස් කාණ්ඩයක් නැහැ බෝනෝ රෝග ගණයට වැටෙන දියවැඩියාව නිසා පිළිකා නිසා සාමාන්‍යයෙන් අවුරුදු 20 25 අයගෙත් කපනවා. ඊළඟට දැන් අපි තව දෙයක් ගමු අවුරුදු 30ක විතර 20ත් 30ත් අතර තරුණ බද්දවගෙන ඉන්න තරුණයෙක්ගේ කකුලක් ක්‍රියානතුරක් නිසා මොටර් බයිසිකල් අනතුරක් නිසා කැපුණොත් ඔහුට හරියට ඇවිද ගන්න කරගන්න බැරි ඔහුගේ රැකියාව අහිමි වෙනවා. ඔහු විවාහකයක් නම් ඒ විවාහයකෙක් නම් ඒ ජීවිතේ බිඳ වැටෙනවා. බොහෝ අවස්ථාවල හැමදෙස්සෙම මෙහෙම වෙන්නේ නැහැ. හොඳ අය ඉන්නවා. ඒ ජීවිතේ බිඳ වැටෙනවා. ඒතකොට මානසින් වැටෙනවා. ඔහුට කිසි දෙයක් කරගන්න බැහැ. ඔහු තනි පුද්ගලෙක් බවට පත් වෙන්න යනවා.
ඉතින් අපිට පුළුවන් නම් ක්‍රියාකාරී නැවත වැඩ කරන්න පුළුවන් එකක් දෙන්න. ඒක තමයි මගේ මේ ලෝකයේ දැනට ජර්මනිය, එංගලන්තය, ඉන්දියාව, කැම්බෝඩියාව කියන රටවල් තමයි ආබාධිත උපකරණ නිපදවන ප්‍රධාන රටවල් වෙන්නේ. ඒ රටවල නිපදවන උපකරණ තමයි ඔවුන් තොග වශයෙන් ලංකාව, ආසියාවේ තියෙන රටවලට ඒගොල්ලෝ ඒ ප්‍රධාන තැනින් යවන්නේ. ඒකට ඒ ගේන එක තමයි දැන් සාමාන්‍ය උදාහරණයක් විදිහට අපේ ලංකාවට මිලියන 3500ක ආබාධිත උපකරණ ගෙනනවා, අත් කකුල් ගෙනනවා ලංකාවට. ඇයි ඉතින් අපි එන්නේ අනික තමයි මම අහන්නේ. දැන් මේ විදේශ අපේ රටේ සල්ලි දැන් අපට දැන් ඔබ ඩිස්කවුන්ට් ඕනෙත් නැහැ, කමිෂන් එකක් ඕනේ. දැන් මේ අපේ රටේ තියෙන මේ දේශපාලන සංස්කෘතියේ සහ අධිකාරියේ තියෙන සංස්කෘතියේ තියෙන තාඩන පීඩනවට ලක් වෙන්නේ ඔබ පමණක් නෙමෙයි. ඔබ වගේ තව දහස් ගාණක් ඉන්නවා. තමන්ගේ නිර්මාණය එළියට දාගන්න විදියක් නැහැ, කමිෂන් එකක් නැහැ. ඒකෙදි මෙහෙමයි. දැන් අපි හැමතිස්සෙම අපි ඍජුව චෝදනා කරන්න මම කියන්නේ මම ඉස්සෙල්ලාට පෙර කිව්වේ අපි කරන දේ ගැන අපිට විශ්වාසයක් තියෙනවා. ඒ විශ්වාසය මත තමයි හැමදේම යන්නේ. දැන් මම කරන දේ ගැන ඔබතුමාට විශ්වාසයක් ඇති වෙන්න නම් ඔබට සෑහීමකටපත් වෙන්න ඕනේ ඒක විශ්වාසයක් ඇති වෙන්න. එතකොට මම කියූ පමණින් ඔබ පිළිගන්නේ නැහනේ. එතකොට ඔබතුමාට මම මදේ පෙන්වන්නේ ගොතින් මදේ පල්ලා පෙන්වන්න ඕන විශ්වාසය රඳවන්න. එතකොට ඒක දාලා ඇවිද්දිලා මගේ කකුලක් නම් දාලා ඇවිදලා ඉවරලා ඒ කාල සීමාවක තියෙන වාර්තා ටික පෙන්වනවා. එතකොට වෛද්‍ය සහතික ඒ වෙනුවෙන් ලබාගත්තු පිළිගත් සහතික ඒ දේවල් ඉදිරිපත් කරාම ඔබ දන්නවා මේක සුදුසු දෙයක් කියලා. සුදුසු දෙයක් වෙන්න ඉස්සෙල්ලා මම කෑ ගැහුවොත් මම මේ කරපු දේ හරි, මට මේකට උදව් කරන්නේ අරයා දුෂ්ටයි, මෙයා කරේ නැහැ, මෙන්න අපිට කරන දේ අපේ දේට සලකන. ඒක හරි අසාධාරණයි. මොකද අපි කාගේ හරි ළඟට ගිහිල්ලා වැඩක් කරගන්න ගියාම ඒ මිනිස්සුන්ට කරදරයක් නොවෙන්න. මේ මිනිස්සුගේ රැකියාවට, මේ මිනිස්සුගේ මනසට කිසිම දෙයකට කරදරයක් නොවන දෙයක් ඉදිරිපත් කරොත් තමයි අපිට දෙන්නේ. ඒක නිසා නිර්මාණකරුවෙක් වුණාම තමන්ගේ නිර්මාණය ගැන විශ්වාසය තියෙනවා. මේ විශ්වාසයෙන් එළියට දැම්මෙන් පස්සේ හරි දෙයක් හරියට එළියට දැම්මොත් මම හිතන්නේ සමස්ත රටේම එක සැරේට පිපෙන්නේ නෑ. ඒ කියන්නේ මේ ඔබට ඉල්ලුම විශ්වාසයේ රඳවන තමයි ඒක සමස්ත. ඔන්න මට අරුණ මහත්මයා විනාඩියක් දෙන්න. මේ සොඳුරු සාකච්ඡාවේ ඔබට අදහස් තියෙනවා. ඔබ ටක් ගාලා අපට කතා කරන්න. හරිද ටීවී ප්‍රධාන කාර්යාලයේ 543 ජී මාදිවේල පාර තලවතුගොඩ. දුරකථනය 0111 70 60 631. හරිද ටීවී ගාල්ල කාර්යාලය අබේසේකර ලීබඩු මාලිගයේ උඩුමහල ලබුදුව ගාල්ල. ඒ වගේම 077 321 39 66. KTV එකට ගිහිල්ලා. ඡායාබර ප්‍රේක්ෂක ඔබ ඔන්න ඔබට පේනවා ඇති මේ මා ළඟ තියෙන තාම කුඩා කකුලක්. මේ තාම නම්‍යශීලී වගේම මේ තියෙන්නේ ඇත්තටම ස්වභාවිකම පාදයක ආකාරයේ තියෙනවා. මේ අරුණ මහත්මයා මට කියන්න අරුණ මහත්මයා මේ ඇත්තටම යුද්ධයෙන් නිමා ප්‍රතිඵලයක් නෙමේ. මේ වගේ කකුල් අහිමි වෙන කුඩා දරුවෝ ඉතාම බොහොමයක් ඉන්නවා. මට යම් පැහැදිලි කිරීමක් කරන්න. මේ එක වයස් කාණ්ඩවලට ඔබේ ශරීරය ඇත්තටම මම ඉස්සෙල්ලා පෙර සඳහන් කර පරිදි යුද්ධයෙන් නැති වුණා දියවැඩියාව ඔය පිළිකා රෝගය නිසා තමයි කුඩා දරුවන්ගේ බොහෝ පාදයින් කරන්නේ. දියවැඩියාව නම් අවුරුදු 20න් එහාට වගේ තමයි බොහෝ දුරට හැදෙන්නේ. કોઈ පිළිකාවක් නිසා පාදයක් අහිමි කරන කුඩා දරුවන්ගේ මේ ඇට මිදුළු දිරා යෑම සම්බන්ධ රෝග නිසා තමයි මේ වෙන්නේ. ඔක මේක නිර්මාණය කරලා තියෙන්නේ නැචරල් රබර්, මේ අපේ ලංකාවෙන් ගන්න දේශීය රබර් වලින් තමයි. පාද ගැන කතා කරද්දී සාමාන්‍යයෙන් ලෝකේ භාවිතා වෙන පාද තියෙන්නේ පාදයක හැඩයට හදපු ප්ලාස්ටික් මේකක් පමණයි. ඒක ඇතුලේ ඒ කම්පැනි ඒ ආයතන තම තමන්ගේ තාක්ෂණය යොමු කරලා තියෙනවා, ගැප් කරලා තියෙනවා, ඒ පමණයි. ඔවුන් හදලා එන සෑම දෙයක් තමයි අපේ කකුලක් නැති ඕනෑම කෙනෙකුට පාවිච්චි කරන්නේ. හැබැයි අපි ඊතනින් එහාට ගිහිලා අපි උදාහරණයක් විදිහට හිතමු මේ සයිස් එකේ දරුවෙක් ඉන්න පුළුවන් කිලෝ 20ක දරුවෙක්. හැබැයි මේ සයිස් එකේම දරුවෙක් ඉන්න පුළුවන් කිලෝ 50ක දරුවෙක්. නමුත් එතකොට මේක එක ප්‍රමාණයයි. මේ ප්‍රමාණයට එවපු එකක් 20ක් කෙනාට හදපු එකක් 50ක් කෙනාට දැම්මොත් මේක මෙහෙමම නැමෙයි.
එතකොට නිවැරදි ක්‍රියාකාරීත්වය මේකේ එන්නේ නැහැ. ඒක ආවෙ නැතුණෙන් පස්සේ පිටකොන්ද ආශ්‍රිත ආබාධ බෙල්ල ආශ්‍රිත ආබාධ. මේ වයස් කාණ්ඩයේ අවුරුදු 6ක නැත්නම් 7ක දරුවෙකුට මේක එන්නේ. ඒ දරුවා ජීවත් වුණාට වඩා කාලයක් ජීවත් වෙන්න ඉන්න දරුවා. අපි මුදල් අරමුණු කරගෙන මේකට මොකක් හරි එකක් මේක ලමුණලා දාලා සල්ලි ගත්තොත් අර දරුවා තා අවුරුදු ගාණක් ජීවත් වෙනවා. පසු ආබාධ ලක් වුණාම ඒක මං හිතන්නේ ඒ වැඩේ කරනවට හොඳ නොකර ඉන්න. දැන් ඔබ මේ පසු ආබාධ කියනකොට මට කියවනේ මේ දැන් මේ හැම මේ දෙයක්ම විශේෂයෙන් මේ පාද මේ පාදයක සාමාන්‍යයෙන් මේ වැඩුණු ඔය මේ කකුලක මේ දියවැඩියාව රෝගය නිසා කකුලක් නම් මේ කකුලක් නම් මේ මෙහිම අයින් කරනවා ඇඟිලි ප්‍රදේශේ ඒව අයින් කරනවා. ඒ වගේ ඒවා අයින් කරාම මෙතර කාලයක් තිබුණේ ජර්මන් වලින් ගෙන ආපු උපකරණයක් දාලා ඉවරලා යවන එක. නමුත් අපි විසින් නිර්මාණය කරේ අපි මේ නහර රේඛා නියපොතු තියෙන මේ හදලා තියෙන්නේ කකුලක් දාගෙන ගිහිල්ලා සමාජයක් තුලට ගියාම බාහිර පාර්ශ්වයකට එයා අඳුරාගත නොහැකි වෙන්න ඕන කකුලක් හෝ අතපයක් දාලා කියලා. එහෙම දාලා කියලා අඳුරගත්තොත් තමයි එයා විශේෂිත වූ පුද්ගලයෙක් බවට පත් වෙන්නේ. අර ඔබ කිව්ව විදිහට ආබාධිතෙක් කියලා හංගොඩු ගහන්නේ. මම කියන්නේ ආබාධිතෙක් වුණත් ඒත් මිනිස්සෙක්. නිවැරදිව හිතපු ඇවිදපු මිනිස්සෙක්. එයාගේ පෙර කරපු කර්මයකට හරි මේ ජීවිත කාලය තුල වෙච්ච සිදුවීමකට හරි කකුල නැති වෙන්නේ. නමුත් ඒකට එයා පලි නැහැ. එයා සමාජ අතරට ගියාම එයාට කියනවා ආබාධිතය කකුල නැහැ මෙහෙමයි කියලා. එයා මනසුත් වැටිලා අර ජීවිතෙත් වැටිලා ඔක්කොම වැටෙනවා. ඉතින් අපි එහෙම සිතුවිල්ලක්වත් එන්න නැති වෙන තමයි තා බාහිර පාර්ශ්වයකට මේ නහර රේඛා නියපොතුත් එක්ක ස්වාභාවික ලෝකේ අපි ඇත්තන වගකීමෙන් සතුටින් ආඩම්බරෙන් කියනවා අපි හදපු එක තමයි ලෝකෙම තියෙන නහර රේඛා නියපොතු මේ විදිහට තියෙන එක තියෙන්නේ. ඒකින් මම එකක් දැක්කා මේ මහත්මයා දැන් මෙහි ඔබ මේ කිසියම් සංකල්පීය වශයෙන් ඔහුගේ පෞරුෂයට ඔහුගේ අභිමානයට ඒ වගේම අනිත් සමාජයත් එක්ක ගනුදෙනු කිරීමේදී මේ පෙර විසු ආකාරයෙන්ම සමාජයේ ගනුදෙනු කරගෙන යෑමේ හැකියාව ආබාධ තත්ත්වය ඒ කියන්නේ මේ වසන් කරනවා නෝ නමුත් ඔහුට එන ආත්ම අභිමානය ඔබ ඒ ගැන සෑහෙන වැඩිපුර හිතනවා. ඇත්තටම අපි කකුලක් නැති කෙනෙක් ආවෙන් පස්සේ අපි බලනවා ඔහුගේ බර කොච්චරද කියලා. ඔහු ජීවත් වෙන පරිසරය කන්දු ප්‍රදේශයකද ජීවත් වෙන පල්ලමක් සහිත ප්‍රදේශයකද ජීවත් වෙන්නේ. නැත්නම් කරන රැකියාව. මේ හැම සියලු කරුණු උස මේ සියලු කරුණු අපි ඊළඟට අමතරව කකුල අයින් කරන්න හේතුව. ඇක්සිඩන්ට් එකක්ද, දියවැඩියාවද, වෙන මොකක් හරි කාරණාවක්ද කියන ඒ ඔක්කොම කරුණු සැලකිලිට අරගෙන තමයි අපි ඔහුගේ උස බර අරගෙන මොකද ඕනෑම පුද්ගලයෙක් ඇවිදිද්දි ශරීරයේ එක කකුලකට ශරීරයේ සම්පූර්ණ බර වැටෙන අවස්ථාවක් තියෙන ඔහු යන වේගය අනුව. ඒ වැටෙද්දී ඒ කකුල වැටෙන අපි උදාහරණයක් මේ කකුල මම දාලා ඉන්නවා නම් මගේ කකුලට මගේ ඇවිදිද්දි මේ කකුලට මුළු ඇඟේම බර එද්දි මේ අවශ්‍ය ස්ථාන වලින් නමල දෙන්නේ නැත්නම් මම මෙහෙම කළා ආබාධිතෙක් බව බාහිරට අනිවාර්යයෙන්ම පේනවා. ඒක බාහිර මිනිසුන්ට දොස් කියන්න බෑ. ඒකට මේ මිනිස්සු කියනවා අර කකුලක් දාලා දෙගොද අර ආබාධිතයි කියලා. නමුත් එහෙම වෙන්නේ නැති නිර්මාණයක් තියෙනනම් තමයි බාහිර කෙනාට අඳුර ගන්න බැහැ. හැබැයි දැන් අපි බාහිර පුද්ගලයෙකුට සාපේක්ෂව දැන් ඒ පුද්ගලයාට ලැබෙන සුවය මේක භාවිතා කිරීමේදී ඔහුට ලැබෙන පහසුව. ඒ කියන්නේ ඒ පහසුව අර මේ අනිත් අය කෙසේ මොනවා කිව්වත් ඔබගේ නිෂ්පාදනයේ මාදුටු මේ බොහොම ඇහින්දුටු සාක්ෂිකරුවෙක් මම. ඒ කියන්නේ දැන් මා පැලඳ සිටියත් මට මේ කකුල් හසුරුවා යෑමේ පහසුව තියෙනවා. අන්න ඒක මම අපි මේ අපේ කකුල ඇතුලේ මේ කකුල ඇතුලේ මේ අපේ කකුලක් ඒක සාමාන්‍ය කකුලක් වගේ මේ පිටිපසට ඉස්සරහට මේ ඔක්කොම වැඩ කරනවා. ඒ කියන්නේ පඩි පෙළක ඕනම තැනක මේ කකුල ඇතුලේ තියෙනවා මේ අපේ අස්ථි පද්ධතිය හා සමානව අපි නිර්මාණය කරන ලද මෙකැනිකල් ඩිවයිස් එකක්. ඒක කකුල නැති කෙනාගේ බර මෙතෙන්ට වැටුණා මේ අවශ්‍ය ස්ථාන වලින් පොළවේ තියෙන හැඩතල වලට ඉබේ ක්‍රියාකාරී වෙලා ආයි මේ කකුලේ බර අනිත් කකුලට ගියම මේක අංශ කණුවේ කොනට ඉබේ එනවා. ඒ වගේ එතකොට ශරීරයේ උස බර අරගෙන අනුව නිර්මාණය කරන නිසා පුද්ගලයාට මේ අර පසු ආබාධ කොඳුයට පෙළහා බෙදලා ආශ්‍රිත ආබාධ එන්නේ නැතුව බාහිරට කකුලක් පැලඳ සිටිනවා කියලා අඳුරා ගන්න බැරි තරමට අපිට යවන්න පුළුවන් පුහුණු කරනවා. ඉතින් කකුලක් නැති කෙනෙකුට කකුලක් දීලා මෙන්න කකුල දාගෙන යන්න දෙන්න සල්ලි කියලා කරන්න ඒක කරන්න බෑ. අපි කකුලක් නැති කෙනෙක් ගෙනල්ලා නවත්ත ගන්නවා. ඔව් දැන් එතෙන්ට මම දැන් කැමතියි. දැන් ඔබතුමාගේ මේ විශේෂයෙන් ආවාස් ඉන්ටර්නැෂනල් ප්‍රයිමරි පුද්ගලික සමාගම මේ මට කියන්නකෝ මේ නම කොහොමද මේ වගේ සොඳුරු නමක් ඔබ නිර්මාණය කරේ? ඇත්තටම මේක ජාත්‍යන්තරයට ගැලපෙන නමක්ද එහෙම නැත්නම් ඇත්තටම ඕක උනේ මම නිර්මාණකරුවෙකු විදිහට මේ මම කොම්පැනි දාන්නවත් කකුල් විකුණන්නවත් හිතපු කෙනෙක් නෙමෙයි. මම හැදුවේ මගේ යාළුවට කකුල.
හැබැයි මම කකුලක් හදලා ඉවර අපි ලංකාවේ සමාජිකනේ ජීවත් වෙන අපි භාණ්ඩයක් හෝ සේවාවක් හදුවම මේක විකුණන්න ඕනේ. ඒතකොට මගේ ඒකට පිළිගැනීමක් හම්බ වෙලා ඒක සාර්ථකයි කියලා ජාතික අන්තර්ජාතික ඇගීමකට ලක් වුණාන් පස්සේ මේක විකුණන්න ඕනේ. මිනිස්සු ඉල්ලනවා. එතකොට ඉල්ලන කෙනාට මේක දෙන්න නම් මම බිලක් කඩන්න ඕන. බිලක් කඩන්න නම් මට ගෙදර පොතේ තියාගෙන මේක කරන්න බෑ. ඒතකොට ලංකාවේ වළංගු නීතිය යටතේ මම කම්පැනියක් විදිහට ලියාපදිංචි කරනවා. එහෙම ලියාපදිංචි කරද්දී මම දේශීය ව්‍යාපාර ආයතනයක් විදිහට ප්‍රයිවට් ලිමිටඩ් එකට ඒකට වැටෙන විදිහට මම සමාගම් පනතේ 82 අංක 14 සමාගම් පනතේ යටතේ මම රෙජිස්ටර් කරා. ඒ රෙජිස්ටර් කරාන් පස්සේ එතකොට මම ඒක ඇතුලේ තමයි කොටේෂන් එකක් දෙන්න ඕන, බිලක් කඩන්න ඕන, කතා කරන තැනක් තියෙන්න ඕන. ඒ ආයතනේ බිහි වෙන්නේ. එතකොට මම ඒ ආයතනේ බිහි කරද්දී මට දැන් ඕන වුණා මිනිසුන්ට මතක හිටින්න. මම මේ ශේෂ්ත්‍රයට අර පිටරට කම්පැනි රටවල් 5ක් එක්ක හැපෙන්නේ. එතන මම මේ ශේත්‍රයට අලුත් කෙනෙක්. මම මේ ශේත්‍රයට මගේ අලුත් නිර්මාණිකුත් තරම් එද්දි මෙච්චර කාලයක් අවුරුදු 30 35ක් සමාජය ආකර්ෂණය කරගෙන තිබුණු පිටරට නිෂ්පාදන වලට එරෙහිව තමයි මගේ එක මම ඉස්සරහට යන්නේ. එතකොට මගේ එකේ මම ක්වොලිටිය තියෙන්න ඕන හරියට. මම සර්විස් එක හරියට දෙන්න ඕන. හොඳම දෙයක් දෙන්න ඕන. අරිට වඩා වැඩිපුර බෙනිෆිට් තියෙන්න ඕන. මේ ඔක්කොම කැටිකල් වල තමයි රෝහල් පරිශ්‍රයක් මම නිර්මාණය කරන්නේ. අන්න දැන් මම රෝහලට එන්න ඔබ කියනකොටම මේ කලුතර මේ විශේෂින් යාපනයේ හැරුණම ඔබේ ප්‍රධාන මධ්‍යස්ථානයේ තියෙන කලුතර. ඔව් මාතොට ඉඳලා ඔබ කලුතොටට ආවා. කලුතටින් ඔබ බැස්සා. කලුතොට මේ අක්කර එකමාරක් නේ අක්කර එකමාරක විශේෂ භූමිය. ඒ භූමි සැකස්ම සහ මට ඉස්සෙල්ලා භූමි සැකස්ම ගැන කියන්න කොහොමද මේක කොහොමද නිර්මාණයක් ආවේ මේ වගේ දැන් ඔබ අතේ තියාගෙන ඒ දකින්න රූප පෙළ මම අර පන්සලේ ඉන්නකොට බඩගින්නේ මම හිටියේ කියලා කිව්වේ. ඒ ඉන්නකොට මම ඒක තමයි කියන්නේ. හීන තියෙන්න ඕන මිනිසුන්ට හැබෑ කරා. ලෝකේ මම දකින විදිහට නැත්තේ ප්‍රශ්න. උත්තර මගේ ළඟ හරි ඔබේ ළඟ හරි මේ තව කාගේ හරි ළඟ හරි ඒකට උත්තරයක් තියෙනවා. ඒ මම දකින මම හිතන විදිය මම හැමතිස්සෙම හිතන්නේ. ඒ පන්සලේ බඩගින්නේ මම ඉඳේදී කොළ කැලක් කරන් තමයි ඇන්දේ. ওই බිල්ඩින් වල තියෙන හැඩේ. මම කවදා හරි මෙන්න මේ වගේ එකක් තමයි මම හදන්නේ කියලා. අර චේතනාව බික්කේ කම්මම දහම කියනවා මගේ පිරිසිදු චේතනාව මගේ එකම අරමුණ උනේ ආබාධිත කෙනෙකුට පිටරටින් හොස්පිටල් එකෙන් ડોක්ටර් කකුලක් කැපුවා නම් මම නිකන් කකුලක් දෙන්නම්. මොකද දෙන්න සුදුසු තැනට සුදුසුයි කියලා සමාජය හා ජාති අන්තර්ජාතික සහතික කරා මට ඒක දෙන්න ඕනේ. හැබැයි මට නිකන් දෙන්න බෑ. නිකන් දෙන්න නම් මම ඒක ආයතනයක් තියෙනවා. මගේ ළඟ ඕක මට තනියෙන් හදන්න බෑ. මම ඒකට සේවක පිරිසක් ගන්නවා. ඒ සේවකයන්ට පඩි නඩි ගෙවන්න ඕන. ඒ කියන්නේ මේක මේ ස්වේච්ඡා සේවාවක් විදිහට කොහොමත් කිසිසේත්ම කරන්න බෑ. මොකද ඔබ මේක ලොකු අමුද්‍රව්‍ය වලට නිෂ්පාදන වියදම යනවා. සේවක ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි මේ ආයතන පරිශ්‍රයේ ඔබේ හීනයට ඇඳිලා තිබිච්ච ආයතන පරිශ්‍රයේ වැඩ කරන වෛද්‍යවරු ඒ පළපුරුදු සේවාදායකින් මට ඒ ගැන තව චුට්ටක් පැහැදිලි කරන්න. ඔව් අපි කරන්නේ ආබාධිත මිනිස්සුගේ ජීවිතය හා සම්බන්ධ දෙයක් නිසා නිවැරදි පුහුණුව මුලින්ම හරියට දුන්නේ නැති වුණොත් එයාට අනිවාර්යයෙන්ම පසු ආබාධ වලට ලක් වෙනවා. ඒක නිසා නේවාසික පුහුණුව දිය යුතුමයි. ඉතින් මේ නේවාසික පුහුණුව දෙද්දී ඒක පත්තරට ඉට්ටු එකක් දාලා කෙනෙක් අරගෙන ඉලා උස මහත කොට බලලා ඉවර වෙලා ඔයා මේක කරන්න කියලා එහෙම කියන්න බෑ. මොකද මිනිස්සුගේ ජීවිතයක් හා බැඳිච්ච දෙයක් නෙමෙයි. එතකොට ඒකට සුදුසුකම් ලත් අය තමයි අපේ ළඟ අනිවාර්යයෙන්ම ඉන්න ඕනේ. ඒ සුදුසුකම් ලත් අයගේ මිල වැඩි. ඔබ දන්නවා ඔබ දැන් තියෙන මිලට වඩා ඔබ විදේශ ශිෂ්‍යත්වයක් හදාරලා මොකක් හරි කෝස් එකක් කළා වදින් ඔබේ වටිනාකම වැඩි වෙනවා. ඉතින් ඒ වගේ ඒ ඔවුන්ගේ වටිනාකම වැඩි. ඉතින් ඒ ඔක්කොම ආවරණය කර ඒ සියලු සුදුසුකම් ලැබ්ත උදවිය මගේ ළඟ ඉන්නවා. අපි ඇත්තටම සන්තෝෂයි කියන්නේ අපි දැන් පිටරටින් ගේන කකුල් අතපය වෙනුවට අපි ඊට වඩා ගොඩාක් උඩින් ඉන්නවා. හැබැයි මම මිල විතරක් අඩු කරලා තියෙනවා. මිල අඩු කරලා තියෙන විදේශීය මිලට වඩා යම්කිසි ප්‍රමාණයක් මම අඩුවෙන් යනවා. ඒ කියන්නේ මට දෙන්න පුළුවන් කොස්ට් එක විතරක් කවර් කරගෙන දෙන්න. දැන් අපි උදාහරණයක් විතර ගත්තා සමහර ලක්ෂ 5ක් විතර වගේ වෙන දේවල් අපි දෙන්නේ ලක්ෂ 2කට විතර වගේ මුලකට. මොකද අපේ රටේ මිනිස්සුන්ට දරා ගන්න පුළුවන් මුලකට දෙන්නවා. ඉතින් ඒ වගේ රෝහල් පරිශ්‍රයක් අපිට තියෙනවා. මට මේ වෛද්‍යවරු දැන් විශේෂයෙන් මේ සඳහා වෛද්‍යවරුන්ගේ සහාය වෛද්‍ය සහාය ලබා ගත යුතුයි. මොකද ඔබ වගකීමකින් කරන නිසා වගේම මොකද පසු රෝග ඇතිවීමේ අවදානමක් තියෙන නිසා මට කියන්න මේ ඔබ ළඟ දේශීය සහ විශේෂයෙන් බටහිර වෛද්‍ය සහ දේශීය වෛද්‍ය ආයුර්වේද වෛද්‍ය මේ කොටස් දෙකම වෛද්‍යවරු ඇත්තටම ඉන්නවා. බටහිර වෛද්‍යවරු ඒ කියන්නේ අපිට සාමාන්‍ය කකුලක් කපුවෙන් පස්සේ කපලා සනීප වෙලා ඉවරනම් තමයි අපේ ළඟට ගේන්නේ. ඒක සාමාන්‍ය ඔහුට වෙනත් ආබාධ නැහැ. කකුල ආබාධිත ආබාධයක් තමයි. එතකොට ඒක ඒ කියන්නේ ඒ සහ සම්බන්ධ දක්ෂතා ප්‍රවීණය තියෙන වෛද්‍යවරු
අපේ ළඟ සතියකට වතාවක් ඇවිල්ලා සතියට දෙවතාවක් ඇවිල්ලා ඒ රෝග නිරීක්ෂණය කරනවා. ඒ වගේම ඔබ ඇහුවා අපේ ආයුර්වේද තියෙන කකුලක් කැපුවම ලේ ගමන් කරන විදිය වෙනස් වෙනවා සම්පූර්ණයෙන්. ඒක නිවැරදි කරගන්න අපේ ආයුර්වේද සම්භාහනයක් කකුලට ලබා දෙනවා. ඒක ලබා දෙන්න ඒවට සුදුසුකම්ලත් සහතිකලත් අය අපේ ළඟ ඉන්නවා. ඒ වගේම ඔබ ෆිසියෝതെරපි කියනවා. ෆිසියෝതെරපි වලටත් ඒ සුදුසු මොකද කකුලක් දාපු කෙනෙකුට නිවැරදි පුහුණුව ඒ මසල් වල ස්ට්‍රෙන්ත් එක ගන්න ඒ ඔක්කොටම ඒ සුදුසුකම්ලක් තියයි. මට ගිහින් කියන්න පුළුවන් ඔතන ඉන්නවනේ මෙතනදී. ඒක හරි වුණත් ඒක ගැලපන් ඒක එහෙම කරන එක වැරදි. දැන් මට හිතෙන්නෙම දැන් බලන්න දැන් ඔබ මේ මෙච්චර සැලසුම් කරන මේ වගේ වෛද්‍ය මධ්‍යස්ථානයක් ආයතනයක් පවත්වාගෙන රෝහලක් පවත්වාගෙන යනවා. ඇයි අපේ ලංකාවේ මේ උගතුන්ට වියතුන්ට ආර්ථික සැලසුම් කරන මේ මහා අපිව පාලනය කරන දේශපාලකයන්ට හිතෙන්නේ නැත්තේ? අපේ ලංකාවේ පාද අහිමි දරුවන්ට එහෙම නැත්නම් වැඩිහිටියන්ට මෙවැනි ප්‍රමිතියකින් යුතු දෙයකට අපේ දේශීය ආයතනයකට ඇයි සම්බන්ධ කරන්නේ නැත්තේ කියලා මට හිතෙනවා වගේම ඔබටත් හිතෙන්න පුළුවන්. ඒක යථාර්ථයක්. ඒක ඇත්තක්. අපි හිතමු අපි විශ්වාස කරනවා ඔබ වගේ තව නව නිපැයුම් කරුවන්ට අනන්තවත් ගැටලු ඇති. ඔබත් එන්න අපේ වේදිකාවට. මේ සිහිනත් එක්ක කතා කරන්න මම ආරාධනා කරන ගමන්ම ඔබත් එක්ක තව චුට්ටක් මම යනවා මහත්මයාණනි මේ ඔබේ විදේශයකින් මෙම නිපැයුම් විදේශගත කරන්න අපේ ලංකාවට මුදල් එවන්න එහෙම ආරාධනයක් ආවොත් ඔබ මේ සමාගම ව්‍යාප්ත කරමින් ඔබට යන්න පුළුවන්. ඇත්තටම දැනටමත් අපි අවස්ථා කීපයකදීම සාකච්ඡාවට පවත්වලා තියෙනවා. අපිට මම රජයටවත් පවතින රජයටවත් පැවති රජයකටවත් කාටවත් දොස් කියන්නේ නැහැ. මම සාමාන්‍යයෙන් මම මගේ වැඩේ හරියට කරලා ඉවරලා මම පාඩුවේ බලන් ඉන්නවා කවුද උදව් කරන්නේ ඒ අවශ්‍ය සහාය ලැබෙනවද කියලා. ඇත්තටම ලබා දෙන්න පුළුවන් හැමෝම මට අතුපැලේ ඉඳලා රජමැදුර දක්වා සියලු දෙනා උදව් කරපු නිසා තමයි අද ලංකාවේ මේ වගේ ආයතනයක් තියෙන්නේ. ඒක මට බත් ඇටේ දීපු කෙනා, බත් වේල දීපු කෙනා, වතුර බෝතලේ දීපු කෙනා හැමදේම ඒ මිනිස්සුන්ගේ මිනිස්සෙක් මම. මට කිසිම අරමුණක් නැතුව ආපු මට හැම දෙයක්ම දුන්නේ දැනුම දුන්නේ උගතුන්. ඒගොල්ලොන්ට දැක්කා ඒගොල්ලොන්ට කරන්න බැරි දෙයක් අරුණ කරනවා. අරුණට එහෙනම් අපි අපේ දැනුම පෝෂණය කරනවා. මම උදාහරණයක් කියන එක්තරා ස්වාමීන් වහන්සේ කෙනෙක් මම ගිහිල්ලා ලියුමක් ලියද්දී මේව කරද්දී මම අපේ ආන්දරනේ ලියුම මට ලියලා දෙන්න කියලා. ඊට පස්සේ පොලේ මෙහෙම දැම්ම පෑනම ලියපන්. ඒ කියපු භාෂාවෙම කියනවා ලියපන් කිව්වා. මම අපේ ආන්දරනේ මට වඩා අකුරු වචන සංස්කෘතික වචන ලියපන්. දැන් ලියනවා. එක අකුර වැරදුණු ගමන් කොතෙන්ට එන්නේ මුර්තද ණය කියලා පෑනෙන් ගහන ඔලුවට. එහෙමයි හැදුවේ. ඔබ හැදුවේ. මාව හැදුවේ. ඉතින් ඒ කියන්නේ සමාජයේ එහෙම නම් කියන ගියොත් කීප දෙනෙකුට අසාධාරණයක් වෙන නිසා මම කියන්නේ නැහැ. විශේෂයෙන් අර මහින්ද රාජපක්ෂ මැතිතුමා ගැන කිව්වා එතුමා මූලික පුරුකක් වෙලා ලබා දීපු අයිය නිසා තමයි මම ලංකාවේ ඉන්නේ. මට ඕන මම නෙවි දක්ෂ. මම එක දක්ෂ එක නිර්මාණකරුවෙක් මමත් දක්ෂ. එක නිර්මාණකරුවෙක් විතරයි. මේ රටේ මට වඩා දක්ෂ ගොඩාක් ඉන්නවා. මේ හැමෝම ඉස්සරහට එන්න ඕන. මගේ කාල සීමාව තුළ මම මේ නැති පාරක් අරගෙන යන්නේ. නිර්මාණකරුවෝ දැන් අපිට දැන් උදාහරණයක් මේකට මේ අලුතෙන් ටැක්ස් ගහලා තියෙනවා. මේව බදු මුදලෙන් ආබාධ උපකරණ නිදහස් කරලා තිබුණා. නමුත් දැන් වර්තමානයේ මේවට බදු මුදල් එකතු කරලා තියෙනවා. ඉතින් ඒක දැන් එතකොට දැන් ඒ බදු මුදල් රජයෙන් එකතු කරනට ඔබට බදු මුදල් ගන්න වෙන්නේ ආබාධිතයන්ගෙන් ඉන්නේ. ඒක තමයි ප්‍රශ්නේ. ඒක තමයි ප්‍රශ්නේ. ඉතින් එහෙමයි කියලා අර ජීවිතයක් ලැබලා ඇවිදලා පවුලේ පිටින්ම ඇවිදලා යන මිනිස්සුන්ගේ සතුට දැකලා අපිට ලැබෙන ඒකට එකතු කරන්න බෑ කියලා ඔබ කියන්නේ. ඔබේ මනුස්සකමට අපි අගය කරනවා. ඒක එකතු කරන්න බෑ. ඉතින් මොකද අපි විශේෂයෙන් දැන් සතුන්ට අපි කරනවා. අලින්ට, හරක්ට, බල්ලන්ට ඒ ඔක්කොටම අපි කකුල් අතපය දානවා. දැන් අපි ගොඩක් ඒ වගේ කරලා තියෙනවා. අපි දැන් අලියෙක් සතෙක් ගේන කෙනෙකුට අපි කියන්නේ සතාට කකුල අපි නිකන් හදන්න. ඒ මගේ මනුස්සකම. මම නිර්මාණ කරපිට සතෙකුට කකුලක් අතපයක් හදලා මට සල්ලි ගන්න බෑ. ඔබට පුළුවන් නම් අර අපේ ළඟ අතපය ඉල්ලපු ලොකු පිරිසක් ඉන්නවා. ග්‍රාමසේකතුමා සහතික කළ ෆොටෝ එක දාලා මට මේ වගේ දෙයක් වෙලා තියෙනවා. මට මෙහෙම කකුලක් ලබා දෙන්න. මගේ දරු පැටව 4 දෙනෙක් ඉන්නවා මෙහෙම. හොඳම දේ මහත්මයා දැන් අවුරුදු 45ක් වෙන තාත්තගේ දියවැඩියාව හරිය හදිසි වෙනතුරක් නිසා හරිය කකුල කැපුවම ඒ තාත්තට රැකියාවක් කරගන්න බෑ. එතකොට ඉස්කෝල කාසිය හොයාගන්න බැරි නිසා A level O level කරන දරුවෝ දෙන්න ගෙදර නවතිනවා. තාත්තට වතුර එක අදින්න. එතකොට මුළු පවුලක් කඩා වැටෙනවා. අපිට පුළුවන් නම් ඔබගේ උපන්දිනය, විවාහ සංවත්සරය, දානය, තා මොකක් හරි වෙනුවෙන් අර අහිංසක මිනිස්සෙක් ඇවිද්දවන අර මිනිස්සුගේ ජීවිතේ දෙන්න මුළු පවුලම
ආයි නැවත නැගෙනන හම්බ කරගෙන කනවා. මම ඒකයි කිව්වේ අපේ පරිසරය අපි නිර්මාණය කරලා තියෙන්නේ උදාහරණයක් මාළු විකුණපු කෙනෙක් නම් බයිසිකලේ පැදලා නැවත යන්න පුළුවන් තැනට අපි හදනවා. එහෙම නැතුව කකුලක් දීලා යවල වැඩක් නැහැ මම කියන්නේ. සමහර මම දරන මතේ අපි භාණ්ඩයක් හෝ සේවාවක් දෙන්න ඕනේ ඒකේ උපරිම ඵල ලබා ගන්න පුළුවන් විදිහට ඒ සේවාදායකයව පුහුණු කරනවා. දැන් මම ඔබෙන් අහුවොත් දැන් ඔබ ළඟට එහෙම ඉල්ලා තිබෙන යම් ඉල්ලීම් කරන මේ දුප්පත් අපේ රටේ ඉන්න දුප්පත් අපේ සහෝදර සහෝදරියන් ඉන්න පුළුවන්. ඒ අයට ඔබට එහෙම ඉල්ලීමක් කරලා ආවොත් ඔබ ප්‍රේක්ෂකයන්ට කැමති ඔබට මම කැමති ප්‍රේක්ෂකයන්ට යෝජනා කරන්න ඔබේ දුවා දරුවෝ ඉන්න පුළුවන් උපන්දිනය සමරන ඒ වයසේ එහෙම දරුවෙක් වෙනුවෙන් යමක් කරන්න හිතුනොත් ඔබට සමහර විට ඔබ හා සම්බන්ධ වෙලා ඒ යුතුයකම කරන්න. ඇත්තටම මෙහෙමයි මම මේක තවදුරටත් චුට්ටක් එහාට ගියොත් දැන් මට මේ අවස්ථාව දීලා මේ වැඩසටහන නරඹන මේ channel එක හරහා සම්බන්ධ වෙච්ච ප්‍රේක්ෂක ජනතාවක් ඉන්නෝනේ. මේ ජනතාව අතරේ යම්කිසි අතප්පයක් නැති කකුලක් කැඹරිච්ච මොනවා හරි මට පිහිට වෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවනේ. ඒක සල්ලි නෙවෙයි. ඔබ කකුල හමු වෙන්න නැත්නම් එන්න. ඒක මගේ ළඟට කෙලින් ආවත් මට ප්‍රශ්නයක් නැහැ. මේ channel එක හරහා ඉල්ලලා ඔයාලා කරන සමාජ මෙහෙවරක් විදියට මට සල්ලි දීලා මේක ප්‍රසිද්ධ කරලා කරන්න මට එහෙම අමාරුයි. අපි විශේෂයෙන් හෘදේ ටීවී රූපහානි වෙනුවෙන් අපි ඒ වගකීම් බාර ගන්න සූදානම්. ලැබෙන ප්‍රේක්ෂක ඔබට ප්‍රශ්න ගැටලුවක් තියෙනවා නම් අපිට සම්බන්ධ කරන්න. අපි අපේ අරුණ මහත්මයාට ඔබව සම්බන්ධ කරන්න සූදානම් මේ සමාජ සත්කාරය උදෙසා. ඔව් ඒ වගේම තමයි ඔබට හිතෙනවා නම් කකුලක් දෙන්නම සල්ලි දෙන්න ඕනේ නැහැ. ඔබට පුළුවන් නම් අර නැවතිලින මිනිස්සුන්ට බත් පැකට් ටික කෑම වේලක් දෙන්න. ඔබට ඇවිල්ලා පුළුවන් ඒ 10 දෙනා දෙන්නේ 10 දෙනාට කෑම ටික දෙන්න. ඔබ ළඟ නේවාසික පිරිසක් නේවාසිකව ඉන්නවනේ. ඒ වගේම තමයි ඔබට පුළුවන් නම් අර මනසින් වැටිලා අවුරුදු 28යි තරුණයා බයිසිකල් ඇක්සිඩන්ට් වෙලා කකුල කැඩිලා ඔක්කොමලා ජීවිතේ සියලු දේ අහිමි වුණු තරුණයෙක්ගේ ඇවිල්ලා ඔළුව හදලා යන්න පුළුවන් නම් ඔබ දන්න දේ කවුන්සලින් කරලා හරි ඒ දරුවා ඔළුව ඒකටත් ඒ අවස්ථාව හදලා තියෙනවා. ඒ මගේ ස්ථානය මම හදලා දෙන්නේ මට මගේ කියන තැනින් නෙවෙයි. ඒක අපි අපේ. ඔයාටත් ඇවිල්ලා ඒක දෙයක් කරන්න පුළුවන්, මෙයාටත් ඇවිල්ලා දෙයක් කරන්න පුළුවන්, මේ ඕන කෙනෙකුට ඇවිල්ලා කරන්න පුළුවන්. මට වඩා හොඳට ඔබට හෙට කරන්න පුළුවන් නම් ඔබට දීලා මට යන්න පුළුවන් තැනක හදවත තියෙන කෙනෙක් මම. මට වෙන්න ඕනේ මේක හොඳ දෙයක්. මේක දැන් අපි බලමුකෝ අපේ සෞඛ්‍ය ශාස්ත්‍රය ගත්තොත් අපේ ඔබට උණක් හැදුනොත් හොස්පිටල් එකට ගිහලා බෙහෙත් ටික දීලා ලෙඩේ සනීප කරාම ගෙදර එවනවා. දැන් මේ කකුලක් තමන්ගේ කැමැත්තට හෝ තමන්ගේ අඩුපාඩුවක් නිසා කකුලක් කැපුවෙන් පස්සේ කකුල කපලා හොස්පිටල් එකෙන් ගෙදර යවනවා. ඒතර බෙහෙත් කරලා තියෙන භාගෙටයි. ඒතර ඉතුරු භාගෙ එයා කකුලක් හම්බුනොත් සල්ලි හොයාගත්තොත් පිහිට වෙන කවුරු හරි හිටියොත් ඇවිදි. නැත්නම් සදාකාලික වැඳේ. එතන චුට්ටි අඩුවක් කොහේ හරි තියෙනවා. රෝහල ලෑස්ති වෙන්නේ අරුණ මහත්මයා ඔහුගේ ජීවිතය සුරකින්න. රෝහලේ යුතුයකම ආරෝහලට ආපු රෝගියාගේ ජීවිතය සුරකින්න. අපි එතනින් යාන්ත්‍රණේ ඊට එහා ගියේ නැහැ කියලා යන්න ඕන. මොකද අපි කතිකාතාව ඇති කරපු වෙලාවේ අපි සියලු දෙනා කතා කරන්නේ ඇයි එක රෝගයකට විතරක් ඒ ගේන දෙයට භාගයටම යන කල යවනවා. මොකද එච්චර කෝටි ප්‍රකෝටි ගණන් තිබුණාත් හරියට එක ලෙඩක් හැදෙනොත් ඔක්කොම සල්ලි ඉවරයි. ඉතින් අපි මනුස්සකමෙන් මම ඒක නිසා රජයටවත් කාටවත් ඇඟිල්ල දික් කරන්නේ නැහැ. මම සහෝදරත්වයේ පිසනාන් කියලා ෆවුන්ඩේෂන් එකක් හදලා තියෙනවා. ඒකේ ඔබට පුළුවන් හෙට රුපියල් 100ක් ඔබට දාන්න පුළුවන්. ඔබට හෙට ඔබගේ ඔබ රජයේ හෝ මොනවා හරි පෞද්ගලික ආයතන වල ගන්න අපේ account number එක ස්ටෑන්ඩින් ඕඩර් දෙන්න පුළුවන් බැංකුව රුපියල් 100 ගන්න මගේ මාසෙට කපන්න කියලා. හෙට දවසේ ඔබට හිතුනොත් ඒක දෙන එක වැරදි කියලා ඔබට ඒකෙන් ඉවත් වෙන්නත් පුළුවන්. ඔබට ඕනෑම කෙනෙකුට ඕනෑම ආකාරයෙන් උදව්වක් කරන්න පුළුවන් ඒ අහිංසක මිනිස්සු වෙනුවෙන්. ඒ වගේම තමයි සල්ලි නෙවි ජීවිතය කියන්නේ මට සල්ලි ඒක අපි හොයාගමු වැඩ කරලා මානසික සල්ලි හොයාගමු. කොහොම හරි මේ බලාපොරොත්තු ගොන්නක් පුරවගෙන කකුලක් දිහා බලලා ඇවිල්ලි වල සල්ලි නැහැ කියලා ගෙදර යවන්න මට බෑ. හැබැයි මම අදහන ආගම මම අදහන ධර්මය අනුව අද උදේට කවුරු හරි දුප්පත් කෙනෙක් ආවොත් කකුලක් නැහැ කියලා අද රෑ වෙනකොට ඒක ඕස්ට්‍රේලියාවේ ඉඳලා හරි කොහේ හරි ඉඳලා ලංකාවේ හරි කවුරු හරි කතා කරලා කියනවා මගේ උපන්දින එනවා මගේ අම්මගේ උපන්දින එනවා අම්මගේ දාන එනවා මම කවුරු හරි මට එවන්නකෝ කකුලක් දෙන්න කියලා. ඉතින් ඒ සමාජයෙන් මට ලැබෙන හයිය නිසා තමයි මේ දුප්පත් මිනිසුන්ට නොමිලේ දෙන තැනට කරන්නේ. හරි. මට විශේෂ කියන්නේ ඔබට දැන් සාමාන්‍ය කෙනෙකුට නොමිලේ යමක් ලබා දීමේ හැකියාව නොමිලේ උපකරණයක් ලබා දීමේ හැකියාව තියෙනවා. වෙන්න බෑ. හේතුව මට කකුල් අතපය නැති අය මගේ ළඟ ලියාපදිංචි වෙලා ඉන්නවා. උදාහරණයක් ඔවුන්ගේ පොරොත්තු පරිත්‍යාගශීලියා. මට පුළුවන් ඔබට මේ කීප දෙනෙක් ඉදිරිපත් කරන්න විතරයි. ඔබ කියනවා මම පරිත්‍යාග කරන්න සුදු කැමතියි කියලා. එතකොට මට පුළුවන් 5 දෙනෙක්ගේ නාම ලේඛනයක් ඉදිරිපත් කරන්න. එතකොට ඔබ තමයි තෝරගන්නේ. මම මැදිහත් වෙන්නේ නැහැ. එතකොට ඒ ඔබ මට පොරොන්දු වෙන්න බෑ කිව්වේ ඒ එවපු ලේඛනයට එකම පුද්ගලයා අවුරුද්දක් ඉන්නත් පුළුවන්. ඒවපු දවසේම ඔබ තෝරා ගන්නත් පුළුවන්. ඒක ඔබගේ ඒ පින වාසනාව කියන දෙක අතර මට මම ඒක මැදිහත් වෙලා අර
ඉස්සරහට දාලා එහෙම යවනවා ඒක මං වැරදි. ඔව්. ඒක මං කරන්නේ නැහැ. එහෙම මට කරන්න බෑ. මම විශ්වාස කරන්නේ දැන් සමහර අපි අපේ මුදල් හදල් කොච්චර නාස්ති වෙනවද නිස්සාරණේ නිකරුණේ අර්ථ ශූන්‍ය සමහර දේවල් වලට සමහර විට ඔබ කරන සමාජ සත්කාරයත් එක්ක කෙනෙක් ඇවිදා යන විට මා ඒකයි මගේ පූර්විකාවට ගත්තේ අපි ලෝකයට දෙපා දුන්නෙමු කියලා ඔබේ ප්‍රකාශයක් තදින් ඔබ ලියා තිබෙන මා ඒකට ආදරය නිසා මා මේ ප්‍රකාශ කරේ ඔබේ කතාවේ තව චුට්ටක් මට ඉස්සරහට යන්න ඕන කමක් තියෙනවා දැන් ඔබ රෝහල් පරිශ්‍රය ගැන පැහැදිලි කරා හිතේන ව්‍යුහය පැහැදිලි කරා නේවාසික රෝගීන් ඉන්න සහෝදරවරුන් ඉන්න තැනක් කිව්වා දැන් මම ඔබට තව එක යෝජනාවක් වගේම එක ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න කැමතියි අපි අවසාන කාලේ මේ කිවිල යන්නේ අපිට මේ කියන උපකරණ වලට අමතරව මේ තියෙන උපකරණ වලට අමතරව අපේ ශරීරේ ඇත්තටම මේ තියෙන්නේ බාහිරව තියෙන උපකරණ නේද ඔබට කිව්වොත් මේ ඔබේ සමාජ සත්කාරයේ තව ඉදිරියට ගෙන යන්න සමහරට අපේ අභ්‍යන්තර ඉන්ද්‍රීන් අපේ තියෙන ඇස් තියෙන ඒ වගේම අපේ හෘද තියෙන අපේ සමහරට රුධිර පට්ටිකා රුධිර මේ දැන් තියෙන එන තත්ත්වයේ සෞඛ්‍යයේ එන තත්ත්වය එච්චර හොඳ මදි සමහරට බෙහෙත් ටිකක් ගන්න බැරි රෝගීන් බොහෝ ප්‍රමාණයක් බෙහෙත් තුණ්ඩුව සාක්කු දාගෙන ලෙඩ තියාගෙන ගෙදර ඉන්නවා. එහෙම අයත් ඉන්නවා අපේ සෞඛ්‍ය අමාත්‍යතුමාට ඇසෙන්නට අපි මේ කිය යුතුමයි. මොකද එහෙම අය ඉන්නවා අපේ ලංකාවේ නැතුව නෙවෙයි. මම කියන්නේ ඔබට එහෙම තව චුට්ටක් දැක්ම ඉස්සරහට ගන්න පුළුවන්ද කියලා. ඇත්තටම ඒක ටිකක් සංකීර්ණ ප්‍රශ්නයක් මම ඕනේ. නෑ ඇත්තටම මේක ඔබ දැනගෙන හුවද කියලා හිතෙනවා මේ දැන් මාස වසරකට විතර ආසන කාලයක සිට ලොකු ප්‍රශ්නයක් තියෙනවා අපේ වකුගඩු ආශ්‍රිත දෙයකට. නමුත් මම අර කලින් කිව්වා වගේ මහත්මයා මම රාමෝක කොටුවල හිතන කෙනෙක් නෑ මට මේක ඉස්සෙල්ලා කලින් ඔබ කිව්වත් එහෙම නෑ මට මම නිකන් ඔබෙන් ඒක නෑ මට අර මේක පුදුම හිතෙනවා. දැන් අර වකුගඩුවක් දැන් වකුගඩුවක් ශීඝ්‍ර ලෙස වකුගඩු රෝගීන් වෙන නිසා කෘතිම වකුගඩුවක් නිපදවීම. ඒක ලොකු අභියෝගයක් වෙන්න පුළුවන්. දැන් මාත් එක්ක ડોක්ටර්ස්ලා 4 දෙනෙක් විතර එකතු වෙලා කියනවා අරුණ අපි මෙහෙම කරමු. මම කියලා තියෙන්නේ ඔයාලා ඉගෙනගත්තු දේ ඒ සීමාව ඇතුලේ ડોක්ටර්ස්ලාට ඒ වැඩ කටයුතු කරා. එහෙම ටිකක් කරන්න පුළුවන්ද? ඔවුන් විශ්වාස කරනවා. මෙහෙම නෑ මම කියන්නේ එහෙම ඒ වගේ කෘතිම මම මේක හදන්න පුළුවන්ද කියලා. මම දැන් එයාලා ඒක කරනවා. මම කියලා තියෙන්නේ මට දැන් එයාලා ගෙත් එක්ක එක දවසක් වැඩ කරාමත් එයාලා මේ දමනියෙන් මෙහෙම වෙන නිසා මෙතනින් මෙහෙම බෙදිලා යනවා මේක මෙහෙම වෙනවා මෙතන ප්‍රෙෂර් වෙනවා. ඒක ඇතුළේ නම් මට හදන්න බෑ. මට අවශ්‍ය ක්‍රියාකාරීත්වය හා විය යුතු දේ. දැන් මගේ ඔළුවට මම වදයක් කරන්න ඕන මෙන්න මේක මෙහෙම වෙන එකක් ඕනේ කියන එක. මම කවුරුවත් උගන්වපු එකක් පොතක තියෙන එකක් අරගෙන ඇවිල්ලා කරන්න ගියොත් මමත් කොපි කැට් කාරයෙක් නිසා මට අලුත් සිතුවිල්ලක් එන්නේ නැහැ. ඒක නිසා මම ලොකු අදහසක් ඔය නේද අපි මේ කතා කරන්නේ යන්නේ. මම යම් කිසි පරිේශණයක ඒ ගැන යෙදීගෙන ඉන්නවා දන්නේ නැහැ. දෙයියෝ අයිය දුන්නොත්. මම ඉතින් ඒක සමාජයට දාලා අපි කරන්න පුළුවන්. දැන් මම දැක්කා මේ අපේ මේ සම්පූර්ණ ඇස් අහිමි වෙච්ච අපේ සහෝදර සහෝදරියන් අපේ සමාජයේ ඉන්න අම්මා තාත්තා ඉන්න දරුවෝ ඉන්න ඔවුන්ට ඒ සුද සහිත ඇස් එහෙම නිර්මාණය කරලා තියෙනවා මම දැකලා තියෙන ප්‍රතිමැස්. එහෙම තාම මේ පැත්තට ඔබ ගියේ මම ඇත්තට මම මෙකැනිකල් කියන්නේ මම ඇත්තටම දන්නේ මම යකඩ කෑල්ලක් උණු කරලා හැඩේ වෙනස් කරලා මිනිස්සුන්ට හෝ ඕනක දෙයකට ප්‍රයෝජනට ගන්න පුළුවන් විදිහට හදන්න දැනුමක් තමයි මට බොහෝ දුරට තියෙන්නේ. මම වැඩිපුරම යන්නේ පැත්තේ. නමුත් මට විශ්වාසයක් තියෙනවා යමක් කළ හැකි වෙයි කියලා. ඉතින් සමාජයේ ලැබෙන ප්‍රතිචාරය දෙත් එක්ක මේක නැවතත් මම ඔබට ඉල්ලන්නේ එකම එක දෙයයි. මේක මගේ නෙවෙයි. මේක අපේ දෙයක්. දවසට 7 දිනක් 5 දිනක කැපුවොත් සරලව අඩුම ගන්න අවුරුද්දකට 365න් වැඩි කරාම 1825ක් වෙනවා. කකුල් අත පය අහිමි වෙන. මේ මිලියන 20 අතරින් අවුරුද්දකට එක කකුලක් පරිත්‍යාග කරන්න කැමති. 1825ක් හෙව්වොත් රජයටවත් තව කාටවත් බරක් නොවේ. හොස්පිටල් එකෙන් ડોක්ටර් කකුලක් කැපු ගම අපිට නිකන් කකුලක් දාලා දෙන්න පුළුවන්. එතකොට ඒකෙන් ඔබ පරිත්‍යාගයක් කරොත් ඒ පරිත්‍යාගයෙන් කාරණා දෙකක් වෙනවා. අර ආබාධිත පුද්ගලයාට කකුල දාලා ඇවිදලා යන වාරයක් පාස අඩිය තියෙන පියවර තබන වාරයක් පාසා ඔබට ඒක ආශිර්වාදයක් වෙනවා පිනක් සිද්ධ වෙනවා. ඒ වගේම ඔබ නොදැනුවත්වම පිට රටින් ආනයනය කරන කකුලකට විදේශ කරා ඇදී යන පුංචි ඩොලර් එකක් නවත්තලා තියෙනවා. එතකොට ඒකෙන් දේශීය
ආයතනයක් ශක්තිමත් කරනවා. ඒ ශක්තිමත් වීම තුළින් අර ඔබ පෙර සඳහන් කර ජාත්‍යන්තරයේ ජය ගැනීම සඳහා අපිට අපගේ නිෂ්පාදන යැවීමට පසුතලයේ ඉබේම නිර්මාණය වෙනවා. ඉතින් හීනයක් තියෙනවා මේඩ් ඉන් ශ්‍රී ලංකා කියලා. අපි සුද්ධ ගේන දේ අපි කරගහන් යන්නේ නැතුව අපිටත් සුද්ධට දෙයක් හදලා යවන්න පුළුවන් જાතියක් අපි ඉන්නේ. ආසියාවත් එක්ක ගත්තම අපේ රටේ තමයි ගොඩාක් බුද්ධියෙන් මොහුකුරා ගිය දැනුම වර්ධනය වෙච්ච පුද්ගලයෝ ඉන්නේ. ලෝකේ අපේ රටේ කට්ටිය තමයි හැම තැනකම ඉතින් ඒක අපි කියෝ ඉන්නේ නැතුව අපිටත් දෙයක් කරන්න පුළුවන් කියලා අපි ඒක කරමු කියන දේ ඉල්ලීම අනිවාර්යයෙන්ම. ඔව් දැන් මේ කෙනෙක් බලා ඉන්න ප්‍රේක්ෂකයන්ට හිතෙන්න පුළුවන් ඔබ සම්බන්ධ කරගන්නේ කොහොමද? හරිදේ TV බලන තාම දහස් ගණනක් ප්‍රේක්ෂක දයාබර ප්‍රේක්ෂක සබුද්ධික ප්‍රේක්ෂක ඔබට හිතෙන්න පුළුවන් මේ කොහොමද මේ සම්බන්ධතාවය හදාගන්නේ කියලා. හරිදේ TV රූපවාහිනියට කතා කරන්නත් පුළුවන්. හැබැයි ඔබ ඒ වගේම අපගේ අරුණ මහත්මයාට ඍජුව කතා කරන්න පුළුවන්. ඒ සම්බන්ධය අපි හදලා දෙන්න. එතුමාගේ දුරකථන අංකය 077යි 29යි 75යි 48යි 4. ආයි මම නැවත මතක් කරන්නම් 077යි 29යි 75යි 48යි 4. ඔබට පුළුවන් අපේ අරුණ මහත්මයාට ඍජුව කතා කරලා ඔබට ගැටලුවක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න පුළුවන්. මම මේ මොහොතේ සිහිනයක අපේ මේ ජීවිත සිහින අතරේ අපට හමු වෙච්ච අරුණ එස් සමර වික්‍රමතුමා නිර්මාතෘවරයා අධ්‍යක්ෂකවරයා ආවාස් ඉන්ටර්නැෂනල් පුද්ගලික සමාගම එතුමාගේ මේ තියෙන්නේ වත්කම එයට ලැබුණු ඇගීමයි මේ තියෙන්නේ. ඒ වගේම හදවතේ තියෙන සතුටයි ඔබ ළඟ හදවතේ තියෙන. ඔබට අවසාන විනාඩියක් වෙනවා අවසන් කරන්න පුළුවන්. ස්තුති කරන්න පුළුවන්. ප්‍රථමයෙන්ම මට මේ අවස්ථාව ලබා දුන්නු මේ නාලිකාවේ ප්‍රධානතුමා ඇතුළු ඒ සියලු දෙනාට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම එක දෙයක් ඉල්ලනවා. ඔබත් මමත් ඉපදිච්ච රට මේක. අපි ජීවත් වෙන කාල සීමාව තුළ එක එක සෙල්ලම් දාලා අපි මැරිලා යනවා. පරණ මිනිසු කරපු දේවල් වල අගය පුනා කිය ඉන්නේ නැතුව ඔබටත් පුළුවන් දෙයක් තියෙනවා නම් එක පැලයක් හරි හිටවන්න. ඒක ඔබට පුළුවන් දෙයක්. ඒ වගේම ඔබගේ ඉස්සරහට හැකියාවක් තියෙන කෙනෙක් ආවොත් ඔබගේ වටිනා වෙලාවෙ විනාඩියක් මිඩංගු කරන මේ කතාව අහන් ඉන්න. ඒ කතාව එහෙම කතාවක් අහන් හිටපු හින්දා තමයි අද අරුණ කියලා කෙනෙක් මේ මම මුලින්ම ගිහිල්ලා මුණ ගැහිච්ච පුද්ගලයා මගේ කතාව අහන් හිටින හින්දා තමයි අද මම මේ ෂීට් එකේ ඉඳන් ඔබට කතා කරන්නේ. ඉතින් ඒ වගේ තව කෙනෙක් බිහි වෙන නම් ඔබත් අවස්ථාවක් දිය යුතුයි. හැමතිස්සෙම තව කෙනෙකුට කරන්න පුළුවන් උදව්වක් තියෙන හදවතින්ම කරන්න. ඒක මම හිතන්නේ ඔබත් ඔබ ජීවත් වෙන කාලේ ඔබට කළ නොහැකි දෙයක් කරන තා කෙනෙකුට කරන උදව්වක් වේවි. දන්නේ එකයි මේ අපේ රට මේ අපේ අම්මා අපිට මෙච්චරයි තියෙන්නේ. සිංහල ජාතියට මෙච්චරයි තියෙන්නේ. ආයි කොහෙත් නැහැ. ලංකාව විතර රවුමක් ගහුවොත් සිංහලයෝ වැඩි. ඉන්දියාවත් එක්ක ගහුවොත් දෙමළ මිනිස්සු වැඩි. ආරාබියත් එක්ක ගහුවොත් මුස්ලිම් මිනිස්සු වැඩි. ඉතින් එහෙම චුට්ටි ප්‍රමාණයක් ඉන්න අපි ඔබ එන කොටා ගන්නේ නැතුව එකම අම්මගේ දරුවෝ විදියට අපිට පුළුවන්. මොකද ලංකාව දිනු කරන්න අපි හදන්න පිටරට කවුරුත් ඇවිල්ලා අපිට උදව් කරන්නේ අපිම සයන් වෙන කිටලා අපි දෙයක් කරොත් අපේ අම්මා ගොඩක් උඩට යයි. ඉතින් මට පුළුවන් දේ හදවතින්ම මට හයිය තියෙන කාලයක් වෙනකන් මම මගේ රට වෙනුවෙන් කරනවා. මොන කෙනෙහිලිකම් ලැබුණත් අර ඔබ පෙර සඳහන් කරා වගේ අපිට ලැබිය යුතු දේවල් නොලැබුණත් දාලා යන්නේ නැහැ. පුළුවන් දේ හදවතින් කරනවා. ඔබත් එවැනි පුද්ගලයෙක් වෙන රටට ආදරය කරන්න. පොළොව මේ පය ගහලින අම්මට මැරෙන මොහොතක් යාරි පුංචි හරි දෙයක් කරන්න. ඒක තමයි අවසාන ඉල්ලීම. ඔබ ඊටාම හැඟුම්බර ප්‍රකාශයක් දයාබර ප්‍රේක්ෂකයන්ට ඉදිරිපත් කරේ. අරුණේ සමරවික්‍රමතුමා නිර්මාතෘවරයා අධ්‍යක්ෂකවරයා නව නිපැයුම්කරුවා සොඳුරු මිනිසා. ඔබට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. දයාබර ප්‍රේක්ෂකයන්ට හොඳ අත්දැකීමක් දුන්නා වගේම හොඳ තොරතුරක් දුන්නා. හරිදේ TV ගාල්ල කාර්යාලයේ අබේසේකර ලීබඩු මාලිගයේ උඩුමහල ලබුදුව ගාල්ල. ඔබට අයමතුමක් දෙන්න පුළුවන් 077යි 321යි 39යි 66. අපි නිමා කරන්නයි මේ සූදානම. ඔහු අපට කිව්වා අපි ලෝකයට දෙපා දුන්නෙමු කියලා. මම කියනවා මාතරින් ගොඩ වෙලා කළුතරින් බැස්ස ඒ සොඳුරු මිනිසා වසර 12ක් ඇතුළත අපූර්ව දෙයක් ලෝකෙට දුන්නා. ඒක තමයි ඒ ඔහුගේ සොඳුරුකම. අපි ඔහුට ආදරෙයි. අනිවාර්යෙන් ඔබතුමාට මේ දයාබර ප්‍රේක්ෂක සියලු දෙනාමත් ඔන්න ආදරේ කියන ගමන් ඔබට අපි තවත් මේ වගේ ජීවිත සිහිනයක් අරගෙන එන්න සූදානම්. ඔබට සුවබර දවසක්.